මනස ආයතනයන්සේ කොහේ තියෙනවද කියන එක ගැන විශ්ලේෂක සූත්‍රයේ කොහෙත් කියලා නැහැ. එහෙම. ඔය හයම කොහෙද තියෙන කියලා නැහැ. සූත්‍ර පිටකේ නේ ඇත්තරම මම කවදාවත් ඒ කියන්නේ බුද්ධ දේශනාවේ තියෙන කාරණාවක නැති දෙයක් මම කතා කරන්නේ. ඇහැ කියන කාරණාව අපිට තේරුම් ගන්න බුදුරන් වහන්සේ අඩුවෙන් අවබෝධ කරගත්ත නිසා අපට ෆිසිකලි ඕන වෙනවා. අපි කියමු මුකුත්ම නොදන්න කෙනෙක් මේ ධර්ම මාර්ගයට එනවා කියලා ඔබ වහන්සේ කිව්ව විමුක්තිය බලාපොරොත්තු වෙන්නේ. කොතනින්ද එයා පටන් ගන්න ඕනේ? අනිවාර්යෙන් කාලම සූත්‍රය. මිනිසෙක් කියලා කියන්නේ අපි ස්වාධීනව අපට විචක්ෂණශීලී අයිතියක් තියෙනවා. එතකොට අපේ අයිතියත් එක්ක අපි හිතන්නට ඕනේ. එතකොට හිතීමත් එක්ක අපේ ප්‍රඥාව වර්ධනය වෙනවා. ආයිබෝන් සත්‍ය වීලොග් YouTube channel එක මම මගේ මිතුරුනි අද අපි ආවා අනුරාධපුරයට. ඉතින් අද ධර්ම සාකච්ඡා යන ගමනේ අපි හොයන ස්වාමීන් වහන්සේලා සොයාගෙන අපි මේ ගමන යන්නේ. ඇත්තම කටුකයි ගොඩක් දුෂ්කර ගමනක්. මේ මම හිතන්නේ පැය පහමාරකටත් වැඩි ගියා අපිට එන්න අද. මොකද වාහන තදබදයක් දික්. අද අපි ආවේ කටුකැලියාව. අනුරාධපුරේ කටුකැලියාව ධම්මපාරමී ආරණ්‍ය සේනාසනයේට. එහි අනුරාධපුර අනුමුදස්සී ස්වාමීන් වහන්සේ ඉන්නවා. ඉතින් අපි ස්වාමීන් වහන්සේ එක්ක අද ධර්ම සාකච්ඡා කරනවා. ඒ ධර්ම සාකච්ඡාවෙන් දකින්න වගේ අර මැණික් කැටයක් ඔගොල්ලෝ අහුල ගන්න තමන්ගේ ජීවිතේට කොහොමද මගේ ජීවිතේ ගොඩනගා ගන්නෙ? තමන්ට ජීවිතේ හැඩගස්ව ගන්න. මේ ධර්මය තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. අපි පුළුවන් තරම් ධර්ම දානය කරනවා. අපිට පුළුවන් හැටියට අපි මේ වැඩේ කරනවා. ඔබ සෑමකට ගිහින් සහයෝගය අවශ්‍යයි මේ කටයුත්ත කරන් යන්න. ඉතින් අද ධර්ම සාකච්ඡාවෙන් අපි බලමු ඉන්දිකේතරවත් මහත්මයාත් අනුමුදස්සී ස්වාමීන් වහන්සේ සමගත් මේ කරන් යන්නේ අද ධර්ම සාකච්ඡාවේදී අපි කොහොම හරි යම් දෙයක් අහුලගමු. අපි කොහොම හරි අපේ ජීවිතයට එකතු කරගමු. අන්න ඒක තමයි අපිට තියෙන එකම සතුට. ඉතින් මාත්‍මීට ජය වේවා. ඔබ සෑම පරිස්සමෙන් ඉන්න. නැවත හම්බෙමු. අයිබෝවන් හැමදිනාටම සුබ දවසක් වේවා. සත්‍ය වීලොග් YouTube නාලිකාවත් එක්ක අපි කරගෙන යන දාර්ශනික සාකච්ඡා මාලාවේ අපි කලින් වතාවේ පූජනීය ලව්වේ අනෝමදස්ස ස්වාමීන් වහන්සේත් එක්ක සාකච්ඡාවක් පැවැත්තුවා. අදත් අපි උන්වහන්සේ එක්ක තමයි සාකච්ඡාවේ දෙවෙනි පියවර දෙවෙනි දිගුවක් හැටියට මේ සාකච්ඡාව පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. තෙරුවන් සරණයි අපේ හැමදෙන්නේ. තෙරුවන් සරණයි. අපේ හැමදෙන්නේ දැන් අර මම කිව්වේ අර පරස්පර තැන් ගැන දැන් උදාහරණයකට මම කලින් වතාවත් එක්ක මතු කළා. දැන් ඉන්ද්‍රිය සංයුක්තයක තැනක කියනවා මේ සද්දා සීල සද්දා විරිය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය වල අස්වාදාදීනෝ නිස්සරණ දකින්න කෙනා සෝවාන් කියලා. තව තැනක කියනවා මේ ආයතන හයේ අස්වාදාදීනෝ නිස්සරණ දකින්න කෙනා සෝවාන් කියලා. දැන් තව තැනක බුදුරජාණන් වහන්සේ කෙනෙක්ට කියනවා අස්වාදාදීනෝ නිස්සරණ දකින්න කියනවා. තව කෙනෙක්ට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියනවා. තව කෙනෙක්ට අර දැක්කොත් දැක්කා පමණයි බාහිරතාවිතී එහෙම හික්වෙන්න කියනවා. රත විනීත සූත්‍රයේ සීල විසුද්ධිය ඉඳලා සත්ත්ව විසුද්ධි සම්පූර්ණ කරගෙන මේවා නිකන් අර මේ නූල් බෝලයක් වගේ එකට එක සම්බන්ධ නැති දේවල් ටිකක්ද මේ ඇත්තට මේ කියන්නේ බුදුහාමුදුරුවෝ සහ ශ්‍රාවකයෝ මේ හිතෙන තැන් වල තමන්ට හිතෙන දේවල් කියලාද මේ නැත්තම් මේවා මේ අන්තිමට මේ අර ඒ කියන්නේ ඉන්ටර්කනෙක්ටඩ් එකකට සම්බන්ධ වෙනවද කොහෙද හරි මේක ඇත්තටම හරි හොඳයි මහත්වයක කාරණාව අහපු එක. තව කාරණා මම කියන්නම්කෝ. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මම ඉන්ද්‍රිය ධර්ම සමුදය අෂ්ටාංගම ආස්වාද ආදීනවේ නිස්සරණයේ දැක්ක දාකල් සම්මා සම්බුද්ධ කියලා මේ ප්‍රතිඥා කරේ නේ. එහෙමයි. ඊළඟ ආයතන ගැනත් කියනවා. ධාතු ගැනත් කියනවා. ස්කන්ධ ගැනත් කියනවා. ධම්මචක්කපවත්තන සූත්‍රයේ චතුරාර්ය සත්‍ය ගැනත් කියනවා. ඒවත් පරිවර්තන. ඒකත් කියනවා. එතකොට මේ පටිසමුපාද ගැනත් කියනවා. එතකොට එහෙම ගත්තාට පස්සේ ඒ කියන්නේ බුදුරජාන් වහන්සේට දැන් මම දාන කාරණාවක් තියෙනවා. බුදුරජාන් වහන්සේ ওই කරුණ ඔක්කොම වචන හැටියට ඒ අවස්ථාවේදී ආවනම් බුදු වෙනකොට ඒ කියන්නේ දැන් අපි මේ ඔක්කොම අර ලෝකයේ වචන දෙකට මේ කොටු කරන්න හදන්නේ වචන හැටියට ආවනම් ඒ ටික ඔක්කොම ඇයි බුදුරණවහන්සේ මන්දෝත්සාහි වුණේ එහෙමයි මන්දෝත්සාහි වෙන්න ඕනේ නැහැ නේද ඇයි දැන් අර ඔක්කොම දැන් බුදු වෙන බුද්ධ මූලයේදී දැන් ඔන්න ඉන්ද්‍රිය ධර්ම දැක්කා ඊළඟට ආයතනත් දැක්කා ඉතින් ওই ටිකම කියලා දෙන්න පුළුවන් දැන් හැබැයි අපිට අමතක වෙන කාරණාවක් තියෙනවා මේවා මේ සියල්ලක්ම ඒ කියන්නේ එක එක්කෙනා හිතන විදිහේ කෝණ ටික. දැන් අපි ගත්ත ඉන්දික මහත්තයා අපේ හිතන යම් කිසි කෝණයක් තියෙනවා කියලා කියනවා. ඊළඟට සුසන්ත මහත්තයාම හිතන කෝණයක් තියෙනවා කියන්නකො. එතකොට මම ඔය දෙන්නට කිව යුත්තේ ධර්මයේ ඔය දෙන්නගේ කෝණයත් එක්ක. එතකොට ඔය දෙන්නගේ කෝණයත් එක්ක ඔයාලා ඉන්න තැන ඉඳලා ඊතර වෙන විදිහට විමුක්තිය වෙන විදිහට
අන්න ධර්ම කාරණාව කියන්නට ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ සම්බුදු වෙනකොට මොකක් කිසිදු කාරණාවක් ලැබුණේ නැහැ. සම්මා සම්බුදුනේ උනේ. කිසිදු කාරණාවක් ලැබුණේ නැහැ. එතකොට කිසිදු කාරණාවක් ලැබෙන්නේ නැතුව ඊතර වීමනේ සිද්ධ වුනේ. ප්‍රතිපදාත්මකව ඊතර වුණා. එතකොට ඊතර වීමේදී සිදුවෙන වැඩපිළිවෙලක් තමයි ඉන්ද්‍රිය ධර්ම දැකීම කියන එක. දැන් අපි හිතමු ඉන්දික මහත්තයාට ඉන්ද්‍රිය ධර්ම ගැන කියලා දෙනවා නම් මම ඉන්දික මහත්තයාට ඉන්ද්‍රිය ධර්ම එක තමයි කතා කරන්නේ. ඊළඟට ආයතන කතා කරනවා ආයතනත් එක්ක කතා කරනවා. එතකොට අන්නේ කෝණෙන් ඒ කෙනාගේ කෝණෙන් එයාට අදාළ විදිහට එකම සාරය සබ්බේ ධම්මා විමුක්ති සාරා. ඔක පහරාද සූත්‍රෙත් තියෙනවා, කිම්මූලික සූත්‍රෙත් තියෙනවා, සමිදු සූත්‍රෙත් තියෙනවා. ඒ කියන්නේ සාරේ විමුක්තිය. අපට අමතක වෙනවා මේ සාරේ විමුක්තිය කියලා. ඒ කියන්නේ ඒ ලෝකයේ දුන්න වචනයක් නේ විවහාරය කියන්නේ. ඒ කියන්නේ මේ හැම එකක්ම ලෝකයේ විවහාරික වචනනේ. ඔක නිබ්බේධික සූත්‍රය පැහැදිලි කරනවා මේ සංඥා විපාකයක් තමයි විවහාරය කියලා කියන්නේ. එතකොට එනම් අපි විවහාර කරන එකක් නේ ඉන්ද්‍රිය ධර්ම කියන්නේ. අපි විවහාර කරන එකක් නේ ආයතන කියන්නේ. අපි විවහාර කරන එකනේ පටිච්චසමුප්පාදය කියන්නේ. මේ සියල්ලක්ම අපි විවහාර කරන දේවල්. එතකොට මේ විවහාර කරන කාරණාවෙනුත් ඉක්මවීමක් නේ ධර්මය කියන්නේ. ඔන්නෝකට මේ චූලයෝ මහයෝ සූත්‍රවලත් පෙන්නනවා මේ ලෝකේ සම්මුති වලින් යමක් තියෙනවා. ඒ කියන්නේ මේ සම්මුති සියල්ලක්ම ඉක්මවීමක් තමයි ධර්මය කියලා කියන්නේ. එතකොට සිදුවෙන ප්‍රතිපදාව සබ්බේ ධම්මා විමුක්ති සාරා. විමුක්තියයි සාරය වෙන්නේ. හැබැයි ඒ කෙනාට යම් යම් විදියකට ගෝචරත්වයක් ඉදෙනවා නම් යම් කාරණාවක ඒ කාරණාවේ තමයි සමුදය අස්තංග මාස්වාද ආදී නිසරණේ දකින්නට ඕනේ. එයයි ගෝචරත්වය කියන්නේ. එතකොට ඒ කෙනාගේ ගෝචරත්වයට අදාළ විදිහට කරුණු කතා කරනවා. සිදුවෙන කාරණාව විමුක්තිය වෙනසක් නැහැනේ. පහරාද සූත්‍රය පැහැදිලි කරන්නේ. කොහෙන් ගත්තත් මුහුදේ රස ලුණු රසයිනේ. විමුක්තිය වෙනසක් නැහැනේ. විමුක්තිය කියන්නේ විමුක්තියට. ඒතකොට විමුක්තිය කියනකොට අපිට යම් කිසි දෙයක් තවත් හම්බ වෙනවා නම් ඒතකොට විමුක්තිය කියන වචනේ අර්ථය ගැලපෙන්නේ නැහැ. මොනවද හම්බ වෙනවනම්. හැබැයි මේකට යන මාර්ගයේදී ඒ කෙනාට අදාළ කාරණු එක්ක ඒ කෙනාගේ කෝණය එක්ක යට අදාළ විදියට ප්‍රතිපදාව කියන්නේ. ඒ නිසා තමයි ඒ කෙනාට අදාළ ඒ කරුණු තියෙන්නේ. ඒකයි මම නිතරම කියන්නේ දේශනාවක් ඉගෙන ගන්නකොට හැම වෙලෙම ඒ දේශනාවේ තියෙන මුලැමැදාග සුන්දර භාවයත් එක්ක සහ එතන තියෙන පිළිවෙල, ඒකේ තියෙන කන්ටෙක්ස්ට් එක, ඒකේ තියෙන විදිහ විතරක් බලන්න. එතකොට අපට ඒක එක හිතන්න පෙළඹෙනවා. අපි ඒක එක හිතන්නේ නැතුව අපි වෙන හේකුයි මේකයි දෙක ගලපන්න යනකොට අපි මේ දෙක ගලපන්නේ මහත්ය විවහාර දෙකක් නේ. එහෙමයි. ඒ කියන්නේ ලෝක විවහාර දෙක. හරියට මේ වගේ දෙක. ඒ කියන්නේ අපි හිතමුකෝ අරාබි භාෂාවක කරුණු කතා කරනකොට එකම ඒ සද්දය ඇහෙනවා. ඊළඟට අපේ සිංහල භාෂාවෙත් ඒ වගේම සද්දයක් ඇහෙන එකක් තියෙනවා කියන්නකෝ. දැන් මේ දෙක සමානයිද? නෑනේ. සමාන නෑනේ. වචන අර්ථ දෙකක්. හොඳ උදාහරණ දැන් ළමයි ගොඩක් වෙලාවට අම්මට අම්මි කියනවා, අම්මි කියලා දෙමළෙන් කියන්නේ හැබැයි මිරිස් කරේ. ඒකනේ අන්නේ වචනෙත් එක්ක ගත්තට පස්සේ එතකොට මේ සම්පූර්ණයෙන් අර්ථය වෙනස්නේ. එතකොට එහෙනම් ඒකෙදි ඒ විවහාරයේ තියෙන දෙක අපි සසඳන්න යන්න හොඳ නැහැ. අපි දැන් බලන්නට ඕනේ එහෙනම් අම්මි කියලා පුංචි ළමයි කියනවා නම් අම්මට එතනදී ඒ සන්දර්භය මොකක්ද? අන්න හරි. එතන සන්දර්භය බලන්න ඕනේ. අතන ඒ භාෂාවත් එක්ක එතන සන්දර්භය බලන්න ඕනේ. එතකොට අපිට කවදාවත් පටලැවිල්ලක් එන්නේ නැහැ. ඔන්න ඔය පටලැවිල්ල එන්නේ නැති වෙන්න ඔය විදිහට ධර්මය අධ්‍යයනය කරන්න ඕනේ. ඔහොම ධර්මය අධ්‍යයනය නොකරන නිසා තමයි මේකෙන් කෑල්ලකුයි අරකින් කෑල්ලකුයි තව එකකින් කෑල්ලකුයි අපි මේවා මේ විවහාර කරන කරුණු ටික එකට ගලපන්න යනවා. හැබැයි විමුක්තිය සාරය කියන කාරණාව ඔය සෑම දහම් පරියායකම ඉස්මතු වෙනවා. දැන් අපේ සමිනහස දැන් ඔබ වහන්සේ මේ මුලැමැදාග ගැන කතා කරන්නේ ගොඩක් වෙලාවට කියන්නේ සීල සමාධි ප්‍රඥානේ. සමහරු එහෙමත් කියන නේද? මුල ආදි කල්යාණන් කියන්නේ සීලය පිරිසිදු සීලය එහෙම මතයකුත් තියෙනව නේද? ඔව් දැන් ඇත්තටම ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා සූත්‍රේ නම් වෙනම කරුණු ටිකක් තියෙනවා. ආදි මේ දැන් ඔතන නම් හැම සූත්‍රයකම මුලැමැදාග සුන්දරයි කියලා දේශනාවේ මුලින් ඉඳලා අගටම යන දේශනාවට කියන්නේ. ඒ කියන්නේ ප්‍රතිපදාවට නෙමෙයිනේ කියන්නේ. දැන් සීල සමාධි ප්‍රඥා කියන්නේ මහත් ප්‍රතිපදාවනේ. දැන් මට අහන්න ඕනේ දැන් මේ සීල සමාධි ප්‍රඥා කියලා න්‍යායයේදී කිව්වට සමහර ස්වාමීන් වහන්සේලා කියලානේ මේක භාවිතයේදී වැඩෙන්නේ ප්‍රඥා සීල සමාධි හැටියට කියලා. ඒක කොහොමද? ඒක මෙහෙමයි අපි පිටින් මේ කියන්නේ මේ වචනාර්ථයෙන්නේ සම්මාදිට්ඨිය කියන කාරණාවත් එක්ක අරගෙන ඔක බලන්නේ අපි. හැබැයි මේ හික්මීමේ ප්‍රතිපදාව එක්ක බලන්නේ නැහැනේ අපි. දර්ශන කෝණය තමයි සම්මාදිට්ඨිය. දර්ශනීය සිදු වෙන්න තුමේ ප්‍රතිපදාව වෙන්නේ නැහැ. හැබැයි හික්මීමේ කෘත්‍ය සංවර වීමේ කෘත්‍ය සීල සමාධි ප්‍රඥා. එහෙම නැතුව මේ අපි හික්මීමේ කෘත්‍යයක් හැටියට ප්‍රඥාව අරගෙන ඊළඟට සීලය ඊළඟට සමාධිය කියන කාරණාවක් එක්ක අල්ලගන්න එක. අර වහන්සේ ජීවිතය පෙන්නේ ගවර දුක පිළිසිඳ දැක්කොත් අනිත් තුනත් එහෙමම ඔටෝ ක්‍රියාත්මක වෙනවානේ. අනිවාර්යයෙන් කියන්නේ දුක පිළිසිඳ දැකීමේ කෘත්‍ය කියන කාරණාවෙම මහත්ය අනිත් පැත්ත ඉස්මතු වෙන කාරණාව තමයි සමුදය. සමුදය ප්‍රහාණය වෙන වැඩපිළිවෙලම ඉස්මතු වෙන්නේ. ඒ කාරණාව කියනකොටම නිරෝධය කියන කාරණාව සාක්ෂාත් වෙනවා. මේ පුරුදු කිරීම තමයි මාර්ග කෘත්‍යය. දැන් ඒවන්ති පරිවට්ටන දවස සාකරන් කියන්නේ බුදුහාමුදුරුවෝ මුලින් දුක අවබෝධ කරලා ඊට පස්සේ ටිකක් වෙලා
වෙලා ඉඳලා තණ්හාව දුරු කරලා ඊට පස්සේ නිවන සාක්ෂාත් එහෙම කරපු එකක් නෙමෙයි. නෑ නෑ. ත්‍රිපරිවට්ටයත් වෙනස්නේ. ඒ කියන්නේ දැන් ත්‍රිපරිවට්ටය කියන්නේ දුකෙහි හතර ආකාර එකක්. එහෙමයි. ඊළඟට දුක නෑ දුක පිළිබඳව තුන් ආකාරයයි. දුකෙහි සමුදයෙහි නිරෝධයේ මාර්ගය කියන හතරටම එකම විදිහක් තියෙනවා. ඊළඟට කෘත්‍ය හැටියට පෙන්වන්නේ හතරටම එකම විදියක්. කෘත හැටියට පෙන්වන්නේ හතරටම එකම විදියක්. එහෙම නැතුව මේ දුක්ඛාර සත්‍ය දුක්ඛේ සමුදය නිරෝධේ මේ දුක්ඛේ සත්‍ය කෘත්‍ය හැටියට අවබෝධ කරා කියලා නෙමෙයිනේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම දුක්ඛ සමුදය නිරෝධේ මග්ගේ කියන කාරණාව එක්ක සත්‍ය ඥානය කියන කාරණාව එකම වැඩපිළිවෙල. කෘත්‍ය කියන කාරණාව ඊළඟ වැඩපිළිවෙල. කෘත්‍ය කියන කාරණාව ඊළඟ වැඩපිළිවෙල. කෘත්‍ය තමයි පිරිසිදු හොයන්න ඕනේ. හෙවි යුතු බව, ප්‍රහාණය කළ යුතු බව, ඊළඟට සාක්ෂාත් කළ යුතු බව, මාර්ගය වැඩි යුතු බව. ඒක තමයි කෘත්‍ය. එතකොට දැන් ඒකෙදි අපි මේ ආර්ය සත්‍ය පළවෙනි එකේ සත්‍ය ඥානය ඊළඟට කෘත්‍ය ඥානය ඊළඟට කෘත්‍ය ඥානය කියලා ගන්න එක ඒක සම්පූර්ණ වැරදි. එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ ඒක අර එකක් සම්පූර්ණ සියල්ල ඔටෝමැටිකලි ඔව් අපි එදන්නේ මහත්තයා මේ ඔටෝමැටිකල් වචනේ දාන්න තියෙනවා. මොකද ඒතකොට ඉවේ පැත්තට යනවනේ. ඒ කියන්නේ මම හැම වෙලෙම කියන කාරණාවක් තියෙනවා දුක පිරිසිදු හැවීමේ කෘත්‍යයේදී සිදුවෙන වැඩපිළිවෙල තමයි සමුදය ප්‍රහාණය වෙන එක. ඒ කියන්නේ දුක පිරිසිදු හොයනවා කියලා දැන් අපි හිතමුකෝ මෙහෙම අපි යම් කිසි දෙයක් හොඳට හොයනකොට ඒකේ නිදාන නේද හම්බෙන්නේ. ඒ කියන්නේ දුක මූල හේතුවනේ හම්බෙන්නේ. එහෙනම් දුක පිරිසිදු හොයනවා කියන කාරණාවේදී හම්බ විය යුත්තේ නම් සමුදය නේද? ඒ කියන්නේ දුක පිරිසිදු හොයාගෙන යනකොට අනිවාර්යෙන් මූල හේතුව තමයි හම්බෙන්නේ. නැත්තම් පිරිසිදු හොයන්න බෑනේ. මූල හේතුව හම්බ වෙනවා කියනකොට මූල හේතුවේ පෙන්වන්නේ තණ්හාවනේ. යයන් තණ්හා පොන බව. ඒක නිසා තණ්හාව කියලා කියන්නේ දැන් අපි ගොඩාක් තණ්හාව කියන එක පටලවාගෙන ඉන්නවා. මම යමකට ආස කරනවා කියන එක. තණ්හාව කියන එකේ ප්‍රධානම තණ්හා භව තණ්හාව. ඒක හම්බ වෙනවා අපට මේ මහා සලායතනික සූත්‍රයේ අවිජ්ජාට භව තණ්හාච කියලා ප්‍රහාණය කරන්න තියෙනවා. ඊළඟට ලෝකාවලෝකන සූත්‍රයේ එහෙම හම්බ වෙනවා මේ ලෝකයා භවේන විභවයෙන් භවයේ නිස්සාරණයක් වෙනවා. හැබැයි සියලු දෙනාම භවයේමයි ඉන්නේ. මේ හැම එකක්ම අර භවය කියන කියන්නේ භවය කියන එක තණ්හාව. පැවැත්ම කියන එකනේ. ඒතර පැවැත්ම කියන කාරණාව තණ්හාව. එතකොට එහෙනම් පැවැත්මක් කියන නිර්වචනයක් එනවනම් ඒ කෘත්‍ය මොකද්ද? තණ්හාව. එතකොට මෙන්න මේ පැවැත්ම කියන නිර්වචනය ප්‍රහාණය වෙන වැඩපිළිවෙල තමයි මේ නිරෝධාර්ය සත්‍ය කියන්නේ. ඒ කියන්නේ ඒක ප්‍රහාණය වීම එතකොට නිරෝධිත සාක්ෂාත් වෙනවා. ඒක තමයි මාර්ග භාවිතය කියන්නේ. ඉතින් මේකේ මේ දුකයි සමුදයයි නිරෝධයයි මාර්ගයයි කියලා ඊළඟට ආදි දැන් මම දුක හොයලා ඉවරයි ඊළඟට මම සමුදය හොයනවා ඊළඟට මම නිරෝධය හොයනවා ඊළඟට මම මාර්ගය හොයනවා. මේක ඇත්තටම මේ හරියට හොයනවා නෙමෙයි. ඒකෙදි අපි සංකල්පයකින් දාලා වහනවා. ඒ කියන්නේ හරි දැන් මම දුක හෙව්වා උන්නේ. මොනද මට දැන් මේ දුක පිළිබඳව හොඳ ඥානයක් තියෙනවා. දැන් ඒ ඔක්කොම සංකල්පයක ඒක මනෝලෝකයක් නෙමෙයිද? ඒක තනිකර මනෝලෝකයක්. මේ මනෝලෝකයක් එක්ක ඥානයක් කතා කරන්නේ. ඥානයක් නෙමෙයි ඒක. ඉතින් මෙන්න මේ විදිහට යොමු වෙන නිසා තමයි මේ ධර්මයේ තියෙන යථාර්ථවාදී බවට මේ සත්‍යවාදී වෙන්නේ නැහැ. ඇත්තට මම අර කලින් සාකච්ඡාවේදී පැහැදිලි කරේ එකයි අපි හැම වෙලෙම මේ සත්‍යවාදී වෙන්නට ඕනේ. සත්‍යවාදී වෙලා අපි හැම එකක් ගැන විමසන්නට ඕනේ. අපට අන්ධ භක්තියක් අවශ්‍යතාවයක් නැහැ. අන්ධ භක්තියක් තියෙන්නේ බුදුරන් වහන්සේගේ දර්ශනය නෙමෙයි. දේවාදී ආගම. බුදුරන් වහන්සේගේ දර්ශනයේ තියෙන සත්‍යවාදී බව. සත්‍යවාදීව හිතන්න තියෙන්නේ. යාට අපි අද විමර්ශක සූත්‍රය එහෙම කියනවා නේද? බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ කියලා විමර්ශනය කරන්න කියලා නේ වික්ෂණ හසර. ඒක නම් ඇත්තටම අපට දැන් බලන්නකෝ මේ බුද්ධ දේශනාව අපි ගන්නකොට දැන් සමහර කරුණු තුලදී අර මහා තණ්හා සංකේ සූත්‍රය. මහා තණ්හා සංකේ සූත්‍රය පැහැදිලි කරන්නේ මගේම අවබෝධයක් කියලා. එහෙමයි. ඒ කියන්නේ ශ්‍රාවකයා. හැබැයි එතන ඒ කතා කරලා පෙන්නන්නේ බුදුරන් වහන්සේ පෙන්නපු ධර්මයේ තමන්ගේම අවබෝධය. එතකොට ඒ ශ්‍රද්ධාව කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. මොකද ඒ ශ්‍රද්ධාව තමයි අචල ප්‍රසාදය කියන්නේ. එතකන් තියෙන්නේ මම මැදිහත් වෙලා මම අමුතු විදිහට ගුණ හිතලා. ඕක තමයි කීර්ති සද්දෝ. දැන් වර මජ්ක්‍ධිම නිකායේ දෙකේ සම්පූර්ණයෙන් ගොඩාක් දේශනා තුළම තියෙන්නේ. කියන්නේ අන්‍ය අය පවා කීර්ති සද්දේට පහදිනවනේ. මුලක් නැහැනේ සද්ධාවේ. දැන් අපි පවා අතීතයේ මෙහෙම බුදුරන් වහන්සේ නමක් හිටියා. මෙහෙමනේ අපි පහදින්නේ. ඒතකොට කීර්ති සද්දයත් එක්ක ලංකාවේ වුණත් අන්‍යයන්ගෙන් ගොඩක් ඔය බුද්ධිමත් කතෝලික අයගේ පවා බුදුරන් වහන්සේ කියන ගෞරවයක් තියෙනවනේ. ඔව්. අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ ඇත්තටම දැන් ඒ කාලේ පවා තිබුණානේ. අන්‍යයන්ගේ තිබුණා. දැන් ඒ කාලේ ඒ කීර්ති සද්දයත් එක්ක පැහැදිලා තමයි මේ කට්ටිය ධර්මය අහන්නත් යන්නේ ඒකත් එක්කනේ. එතකොට දැන් අද වෙලා තියෙන්නේ මහත්මයා මේ අපි මේ කීර්ති සද්දේ අපි හිතනවා සද්ධාව කියලා. ඒ කියන්නේ සද්ධා ඉන්ද්‍රිය කියලා හිතනවා. දැන් අපි හම් දැන් ওই සද්ධා විරිය සති සමාධි ප්‍රඥාව ඉන්ද්‍රියන ඔය ටික
සම්පූර්ණ කර සෝවාන් කියලා ඒ කියන්නේ ඉතා මෘදු වශයෙන් සම්පූර්ණ සෝතාපන්නයි කියලා කියනවනේ ඉන්ද්‍රිය සංයුක්ත සූත්‍රවල. එතකොට අර අරිය පරිශ්‍රණ සූත්‍රයේ කියනවනේ බුදුහාමුදුරුවෝ මේ ආලාර කාලාමයට විතරක් නෙමෙයි රාමපුත්‍රයනේ සද්ධාව තියෙන මටත් තියෙනවා එයාට විතරක් නෙමෙයි මටත් විරිය තියෙනවා සති සමාධි ප්‍රඥා. ඒතකොට ආලාර කාලාම උද්දකලාම පුත්‍රලාගෙත් මේ ඉන්ද්‍රිය ධර්ම තිබිලානේ. ඒතකොට බුදුහාමුදුරුවෝගේ ධර්මයේ පුබ්බයන්සු පෙරණ සූදාමක් වෙන්නේ කොහොමද? හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මම ඕක අර කලින් සාකච්ඡාවේ කතා කරේ බොජ්ජංග ගැන පරියාය සූත්‍රයේදී නේ. එතකොට දැන් ඕකෙත් අපිට හිතන්න පැති දැන් අපි ඇත්තටම මේවා හිතන්නේ. හිතන්නේ නැතුව අපි නිකන් ඔහේ අන්ධ විදිහට හිතනවානේ. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන අංග පහ තිබුණා ආලාරකාරාමටත් එයාගේ ප්‍රතිපදාවත් එක්ක. ඊළඟට උද්දකරාම පුත්‍ර තිබ්බා එයාගේ ප්‍රතිපදාවත් එක්ක. දැන් අපි මේ ඉන්ද්‍රිය ධර්ම පහ කතා කරන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මනේ. එතකොට ඒ බෝධිය මොකද්ද? ඒ බෝධිය විමුක්තියනේ, නිවීමනේ. ඒ කියන්නේ නිවීම ආර්ය සත්‍ය නෝනත් එක්ක යමු වෙන නිවීම කියන බෝධියට තමයි මේ අංග ටික. එතකොට හරිද මේ නූතන බෞද්ධ බෝධිය කියනවා රුක්ෂයක් ගැන හිතන්නේ. ඒක නම් ඉතින් මේ වචන පටලවිල්ලක් කියන්නේ අර ගැමි ග්‍රාම්‍ය බුද්ධාගම. ඔව් ග්‍රාම්‍යයිනේ ඒක. දැන් එහෙම නැත්තම් ඇත්තටම මේ බෝධිය කියලා කියන්නේ නිවීම නැත්තම් මේ ආර්ය සත්‍ය අවබෝධ පරිපූර්ණ වීම. එතන මේකට තියෙන පාක්ෂික ධර්ම තමයි ඒකෙන් කොටස් පහක් තමයි සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන්නේ. දැන් ආලාරකාරාම උද්දකරාම පුත්‍රත් ඔය පහ තිබ්බනේ. මම ඇත්තටම මහත්මයා සක්කායදිට්ඨි ප්‍රහාණය කියලා පොතක් දැන් ලියලා ඉවරයි. දැන් ළඟදී ගහනවා. ඒකෙදි මම ওই ටික හොඳට ওই විස්තරي සම්පූර්ණයෙන් ලිව්වා. මොකද හේතුව අද ගොඩක් කට්ටිය හිතන් ඉන්නවා මේ කරුණු පහ එනකොට හරි බුදු සාසනය කියලා. මේක මොන බෝධියට හේතු වෙන විදිහටද මේ අංග තියෙන්නේ. ඔන්න ඔකයි බලන්න ඕනද. ඒ කියන්නේ ඔබ කියන්නේ ඒ ආලාරකාරාම ළඟ තිබිච්ච මේ ඒ පංචේන්ද්‍රිය ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන අරූපාවචර සමාපatti ලබන්න හේතු වුණා. අන්න ඒ බෝධිය. කියන්නේ ඒ දැන් ඒ සද්ධාව තියෙන්නට ඕන නැත්තේ ඒ බෝධියට ශ්‍රද්ධාවයිනේ. එතකොට වීරිය යාලා විමුක්තිය කියලා හිතපු එක. අන්න හරි. එයාලගේ බෝධියට ශ්‍රද්ධාවයි. එයාලගේ බෝධියට වීරිය තියෙනවා. එයාලගේ බෝධියට සතිය තියෙනවා. එයාලගේ බෝධියට එකඟත්වය තියෙනවා. එයාලගේ එක ගැන ප්‍රඥාව තියෙනවා. අන්න ඒ ගැන හිතනවා. ඒ ගැන විචක්ෂණය තියෙනවා. ඒ ප්‍රඥාව තියෙනවා. එතකොට එයාලගේ බෝධියත් එක්ක. ඉතින් බුදුරන් වහන්සේගේ ධර්මයේදී ඒ බෝධියත් එක්ක. දැන් අපිට මේ කරුණු පහ ඇහෙනකොට මේ හිතෙන්නේ මේ අලුතෙන් බුදුරන් වහන්සේ ලෝකෙට මවපු 이르දියෙන් මවපු වචන ටිකක් කියලානේ. අලුත් දේවල් කියලානේ. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි මේක මේ සමාජයේ විවහාරික දෙයක් හැටියට ගත්තා නම් ওই ප්‍රශ්නේ ගොඩාක් එන්නේ නැහැ. එහෙම. දැන් අපි අහන්න ටිකක් මේ පොඩි ගැඹුරු ප්‍රශ්නයක් අහනවා. මේක මේ ඉතා මෑතක මතුවෙන්නට අදාළ ප්‍රශ්නයක්. මේ සූත්‍ර පිටකේ කොහේ හරි තැනක ඔබ වහන්සේට හම්බෙලා තියෙනවද මේ සිතීම චින්තනය කියන එක හෘද වස්තුවට සම්බන්ධයක් තියෙනවා කියලා? එහෙම මම එහෙම අහන්න හේතුව කියන්නම්. දැන් අභිධර්මයක බොහොම ගැඹුරින් කියනවනේ මේ ඔක්කොම අර මනෝවිඤ්ඤාණ ඇති වෙන්නේ හෘද වස්තු ආශ්‍රිතව කියලා. එහෙම වුණොත් දැන් ලොකු ප්‍රශ්නයක් කරනවා ඔබ වහන්සේ දන්නවා අපි දැන් මේ වැඩසටහන පටිගත කරන දවසට කලින් දවසේ අර උරේගේ හදවතක් බද්ධ කළ එක සාර්ථක වුණානේ. එහෙම වුණොත් ලොකු මේ විද්‍යාත්මක අභියෝගයෙන් ලක් වෙනවා. එහෙම නම් ඒ කතාව. ඒකම ඔබ වහන්සේ ඇහුවේ. නෑ එහෙම සූත්‍ර පිටකේ ඇත්තරම මම කවදාවත් ඒ කියන්නේ බුද්ධ දේශනාවේ තියෙන කාරණාවක නැති දෙයක් මම කතා කරන්නේ. ඒ කියන්නේ බුද්ධ සූත්‍ර පිටකේ කියන්නේ සූත්‍රයේ තුල ඒ කාරණාව නෑ. මම හැම වෙලෙම කියන්නේ සූත්‍රයේ තියෙන කාරණාව සූත්‍රයක බලන්න ඕනේ. අභිධර්මයේ තියෙන කාරණාව අභිධර්මයක බලන්න ඕනේ. තව පොතක තියෙන කාරණාව මම ඔබ වහන්සේගේ සූත්‍ර පිටකේ එහෙම ඔබ වහන්සේට හම්බෙලා නෑ. සූත්‍ර පිටකේම හම්බෙලා නෑ. හදයන් කියන වචනේ මනසට පරයාය පදයක් හැටියට හරි සූත්‍ර පිටකේ හරි ඔබ වහන්සේ මතකයි. ඒක අර මේකේ මේ කියන්නේ පටිකෝල පබ්බේ කතා කරද්දී කතා කරනවා හැරෙන්න. ඒ අර මේ ඒ කියන්නේ අර මේ කුණම කොට්ටාශ කියන කියන්නේ. ඒකේ මොලේ ගැනත් අන්තිමට කියනනේ මත්තලුංගන් කියන්නේ. එහෙම නැතුව වෙන කාරණාවක් කතා කරන්නේ නැහැ. මනස ආයතනය මිස කොහේ තියෙනවද කියන එක ගැන විශ්ලේෂක සූත්‍රයේ කොහෙත් කියලා නැහැ. එහෙම. ඔය හයම කොහෙද තියෙන කියලා කියලා නැහැ. නෑ නේ. නාම රූපත් තියෙන්නේ සලආයතන තියෙන්නේ. දැන් අපි මේ ෆිසිකලි ඇහැ කන නහය නෙමෙයි මේ කියන්නේ ඒකම නෙමෙයි නේ. දැන් අපි මේකනේ වැඩේ තියෙන්නේ. අපිට බුදුරන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගන්න විද්‍යාව ඕන වෙලා. ඒ කියන්නේ අපි බුදුරන් වහන්සේ සම්බුදුයි කියලා පිළිගන්නේ නැති වෙලා. දැන් බලන්න අපට එහෙනම් ඇහැ කියන කාරණා අපට තේරුම් ගන්න බුදුරන් වහන්සේ අඩුවෙන් අවබෝධ කරගත්ත නිසා අපට ෆිසිකලි ඕන වෙනවා. අපට කන නාසය දිවකය මනස කියන එක බුදුරන් වහන්සේ හරියට අවබෝධ කරගන්න නැහැ. ඒ නිසානේ අපට විද්‍යාව ටිකක් ඕන වෙන්නේ. ඉතින් අපි ඔන්න ඔය මතය අතහරින්න ඕනේ. අපි හැම වෙලෙම දේශනාව තුලත් එක්ක මේක බුදුරන් වහන්සේ කියපු කාරණාවත් එක්ක බලන්න. එහෙම බලන්නේ නැතුව අපි මේ බුදුරන් වහන්සේගෙන් කොටසකුයි විද්‍යාවෙන් කොටසකුයි සමාජයෙන් කොටසකුයි තවත් එකකින් කොටසකුයි අපි මේ කවලා කරන්නේ. බැලු බැලමට සාමාන්‍ය දැනුමෙන් යමක් බොරු වෙනවා නම් ඒක බුද්ධ දේශනා කරේ බාර ගැනීමේ තේරෙන ප්‍රශ්නයක් තියෙනවානේ. ඒ උදාහරණයක් හඳේ හාවැන්ද කියන එක ජාතකපොතේ තිබුණු පමණින් කවුරු හරි දැන් ඒකමයි ඇත්ත කියලා ඒතරත් ප්‍රශ්නයක් තියෙනවානේ. ඒ කියන්නේ මේක ඇත්තටම ඥානාන්විත ගමනන්නේ ඉන්දික මහත්තයා. ඒ කියන්නේ චක්ෂණයක් කරන්න අපට පුජ්‍යලික අයිතියක් තියෙනවානේ.
මිනිසෙක් කියලා කියන්නේ අපි ස්වාධීනව අපට විචක්ෂණශීලී අයිතියක් තියෙනවා. එතකොට අපේ අයිතියත් එක්ක අපි හිතන්නට ඕනේ. එතකොට හිතීමත් එක්ක අපේ ප්‍රඥාව වර්ධනය වෙනවා. එහෙම නැතුව අපට මේකක්ම පිළිගන්න කියන කාරණාවක් බල කරන්න බෑනේ අපිට. ඒක ඒ කෙනාගේ තියෙන නුවණ මට්ටම අනුව ඒ කෙනා කටයුතු කරන එක. ඒතකොට අපි හැමෝටම දැන් අපි හිතමු දැන් ලංකාවේ ඉන්නවා ඊටාම බුද්ධිමත් අන්‍යාගමික අය පවා මේ ධර්මය හොයන. අපි කියමු මුකුත්ම නොදන්න කෙනෙක් මේ ධර්ම මාර්ගයට එනවා කියලා ඔබ වහන්සේ කිව්ව විමුක්තිය බලාපොරොත්තු වෙයි. කොතනින්ද එයා පටන් ගන්න ඕනේ? අනිවාර්යෙන් කාලාම සූත්‍රය. එහෙමයි. ප්‍රධාන කාරණාව. මොකද කාලාම සූත්‍රයේ බුදුරණවහන්සේ ඔක ලස්සනට කියනවානේ. දැන් හැම වෙලෙම එයාට හිතන්න ඕනේ ඉතින්. දැන් අපි හිතමුකෝ මෙහෙම ඉන්දික මහත්තයා අන්‍යාගම් කෙනෙක් කියලා. චතුසත මහත්තයා අන්‍යාගම් කෙනෙක් කියලා. මං ඔය දෙන්නට එකම දේ කියලා හරියන්නේ නැහැ. එහෙමයි. මම ඔය දෙන්නගේ මානසිකත්වය එක්ක තමයි ඔය දෙන්නට කතා කරන්නේ. ඒ ඔබවහන්සේගෙන් මේ ධර්මය ගැන අහන ක්‍රිස්තියානි මුස්ලිම් දෙන්නෙක් ආවොත් ඒ දෙන්නට කියන්නේ එකම විදියට නෙමෙයි. එකම විදියට දෙන්න බෑ. මොකද එයාගේ කෝණියත් එක්ක තමයි එයාට කතා කරන්න ඕනේ නැත්තේ. එයා හිතන විදිය, එයා කල්පනා කරන විදිය, ඒකට අදාළව එයාට දෙන්නට ඕනේ නැත්තේ. ඒ කියන්නේ බුදුරණවහන්සේ කසීබාරද්වාජයට කුඹුරුහනට කතා කරේ. මෙන්න මේ විදිහට එයා හිතනවනේ. හැබැයි කිසිදු විදිහකින් මම කියන දේ ගණක මොග්ගල්ලාන්ට වෙන විදියකට කිව්වා. එයා ගණිතඥයා හින්දා. ඒක තමයි. මම කියන දේ පිළිගන්න කියලා හරියන්නේ නැහැනේ. මම විද්‍යික මහත්තයාගෙන් ප්‍රශ්න කරන්නට ඕනේ ඔයා හිතන විදිහට. මං කියන දේ පිළිගන්න කියලා විද්‍යික මහත්තයාට මොකටද මං කියන දේ පිළිගන්නේ? ඒකයි තියක් නැහැනේ. කිසි වෙලාවක අපට මේක ඒකාන්තයෙන් පිළිගන්න කියලා කියන්න බෑ. හැබැයි මෙහෙම කියන්න පුළුවන්. අපි හිතමු යම් කිසි කෙනෙකු උපරිම විචක්ෂණශීලී කරලා තමන්ගේ ගෝචර වූ දහම් ස්වභාවයට එහා කියපු විග්‍රහයක් මෙතන තියෙනවා කිව්වට පස්සේ අන්න එතකොට එතන තියෙන එකත් එක්කයි බලන්න ඕනේ. නැත්නම් අපිට එයා කියන දේ අර්ථය තේරුම් ගන්න බැරි වෙනවනේ. හැබැයි ඊට කලින් ඉස්ලාම කෙනෙක් කෙනකොට එයා කියන්නේ මොන විදියකටද? ඒ හිතන ක්‍රමයට එක්ක අන්න එයාට කියලා දෙන්නට ඕනේ ජීවිතය කියන්නේ මොකක්ද කියලා. මම ඕනම කෙනෙකුට අහන කාරණාව අපි හැම වෙලෙම බලන්න සරලම කාරණාව ඉන්දික මහත්තයා කියන්නේ කවුද කියලා මට විග්‍රහ කරලා දෙන්න පුළුවන්. එහෙමයි. දැන් අපි විග්‍රහ කරොත් එක්ක ඇඟ ගැන කියයි. එක්ක මේ හිත ගැන කියයි. හිත ගැන නම් ඉන්දික මහත්තයා අපි හිතමු ඊළඟ ජීවිතයකට යනවා කියලා. ඉතින් ඒත් ඉන්දික මහත්තයා වෙන්න එපා නේ. එතකොට අපි මේ අපේ ජීවිතය කියන්නේ මොකද්ද කියන කාරණාව අපටම ප්‍රශ්නයක්. එහෙමයි. ඔන්න ඔය වගේ හිතන්න ඕන කරුණු අපි ඉස්සල්ලාම යාලා ඕක අර හරි උත්තරයක් නේද? දැන් හිඳ ඔය රමණ මහරිෂි වගේ අය පවා කියනවනේ මේ ඔබ කවුද කියලා දිගටම ඔබෙන් අහන්න කියලා. එහෙනම් ඒගොල්ලොත් යම් විමුක්තියක් හොයනව නේද? අනිවාර්යෙන් හොයනවා. ඒ කියන්නේ ඉන්දිය සමාජයේ තනිකර තියෙන විමුක්තිය. ඒ කියන්නේ තනිකර කියන්නේ බොහෝ සමාජ ගතියක් තියෙන්නේ විමුක්තියක් හොයන ගතිය. ඉතින් ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේලාත් ඉන්දියාවේ පහළ වෙන්නේ. ඒ කියන්නේ මධ්‍යදේශික සමාජය. මොකද මේ මිනිස්සු එච්චරටම විචක්ෂණයි. දැන් බුදුරජාණන් වහන්සේගේ මට්ටම නැතුණත් මහාවීරත් යම් දෙයක් හොයාගත්ත කෙනෙක් ලෞකික වශයෙන් නේ කියන්නේ. ලෝකේ කියන්නේ විමුක්තිය කියන කාරණාව. දැන් අපි අද ගොඩක් වෙලාවට ඉන්දිය සමාජයේ නිගණ්ඨයෝ නැත්නම් අර එක එක දේවල් කරනකොට අපි අද නිකන් හැල්ලුවට ලක් කරනවානේ. හැබැයි ඉතින් එයාලා ඒ දේ කරන්නේ මොන වගේ දර්ශනයක් එක්කද කියලා බලන්නේ නෑනේ. ඒ කියන්නේ යාළගෙත් යම් දර්ශනයක් තියෙනවා. ඉතින් සැබෑ විමුක්තිය නැහැ. ප්‍රතිපදාවක් තියෙනවා. ප්‍රතිපදාවක් තියෙනවා, දර්ශනයක් තියෙනවා. ඒකත් එක්කලා කටයුතු කරන්නේ. ඉතින් එවැනි සමාජයක දෙයකට යාළගේ සමහරලාවට තියෙන ගතිගුණ සමහරලාවට අපට වඩා ඉහළ ගතිගුණ තියෙන්න පුළුවන්. ප්‍රතිපදාව නැති වුණාට. ඒ කියන්නේ හැබැයි විමුක්ති ප්‍රතිපදාව නැති වුණාට. ඉතින් ඒ නිසා අපි හැම වෙලෙම බලන්න ඕනේ ඕනම කෙනෙකුගේ ස්වභාවය එක්ක, එයා හිතන විදිහ එක්ක අන්න එයාට දහම් පරයයක් කියන්නේ. ඊළඟට තමයි හොඳට තේරුම් ගන්න ඕනේ ඉන්දික මහත්තයා. දැන් අද ගොඩාක් තියෙන්නේ ඇත්තටම මම ඉස්සෙල්ලා කලින් සාකච්ඡාවේදී පැහැදිලි කරේ මේ සමාජ මාධ්‍ය සහ මෙවත් එක්ක අර අපි අර එක එක්කෙනා විවේචනය කරගන්න සහ විවිධ දේවල් වාදිවාදත් එක්ක මතුවලා එනවනේ. දැන් අතීතේ එහෙම තිබුණ නැහැනේ. අතීතේ එවැනි සමාජ මාධ්‍ය ආදී තිබෙන නිසා ඒ කට්ටියන් ටික කියලා කියාගත්තා. අතේ ඒ කාලේ තිබුණත් තිබුණේ බොහොම සාධන් පායසි රාජන් සූත්‍රයේ මිලින්ද ප්‍රශ්න කරත් ඒවා හරිම සාරකර බව ආද ඒවා. සාධාරණ ඒවා. ඒ කියන්නේ සාධාරණ කියන්නේ යාගේ කෝණයක් තියෙනවා. පුද්ගලික මඩ ගසා ගැනීම ඒවා නෑ. ඇත්තටම දැන් මෙහෙම හිතන්නකො. දැන් අපි කෙලෙස් නිවන මාර්ගයක නම් යන්නේ. අපි සත්‍ය වෙන මාර්ගයක නම් යන්නේ. මට ඉන්දික මහත්තයාගේ අඩුවක් මට පේනවා නම්, ඉන්දික මහත්තයාගේ වැරද්දක් මට පේනවා නම්, මගේ හිතේ හටගන්නේ කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්ද? ඉන්දික මහත්තයාට යමක් කියලා දෙන්න මට අවශ්‍යයි නම් මං ඉන්දික මහත්තයාගෙන අනුකම්පාවක් උදවගෙන ධර්මයේ කියලා දෙන්නට ඕනේ. ඒ කියන්නේ ඉන්දික මහත්තයාගේ හිතන විදිහත් එක්ක. හැබැයි ඉන්දික මහත්තයාගේ තියෙන වැරද්දක් මම වැරද්ද උරුප්ප මම කතා කරන කාරණාව මගේ නිවන් මාර්ගට කොහොමද උපකාර වෙන්නේ? මගේ මම සම්බුද්ධ ශාසනය රකින්න එකට කොහොමද උපකාර වෙන්නේ? සම්බුද්ධ ශාසනය රැකීම සහ සියල්ලක්ම නිවන් මාර්ග ඔක්කොම තියෙන ගුණධර්ම සාගරයක් මතනේ.
හැබැයි මේකෙදි කියවෙන්නේ නැහැ දැන් අර මේ පරිනිබ්බාන සූත්‍රයේ පෙන්නනවානේ යම් කිසි මතවාදයක් ආවට පස්සේ ඒක මේ අයින් කරන්න පුළුවන් දක්ෂතාවය තියෙන්න ඕනේ කියලා. ඒක මේ අර YouTube එකේ තිබ්බ අර Facebook එකේ තිබ්බ අර තිබ්බ කියන කාරණාව නෙමෙයි. අපිත් එක්ක මූණට මූණ යම් කිසි මතවාදයක් එන්නට ඕනේ. එතකොට මේ මතවාදයක් ආවට පස්සේ ඒ කාරණාව වැරද්ද කියන එක ඉස්මතු කරන එක වෙන මේක. ඒක ධර්ම කාරණාවක් ආපු අවස්ථාවන්නේ. නැතුව අර මේ කට්ටියම අසුචි ගහ ගන්නවා වගේ එහෙන් මෙහෙන් ගහගෙන ඒක හරියන්නේ නැහැ. දැන් අපි හමුනේ දැන් අපි හිතමු කාලාම සූත්‍රය වහන්ස කරන කාලාම සූත්‍රය බලන්න කියලා. ඊළඟට සාමාන්‍යයෙන් අපි කියමු බිඳුවේම පටන් ගන්න. දැන් මේ සාමාන්‍ය නොදන්න කෙනෙකුට කියලා දෙන්න ලේසියිනේ. අර කතාවක් තියෙනවානේ හොඳටම දන්න කෙනාටයි නොදන්න කෙනාටයි කියලා දෙන්න ලේසි බාගට දන්න කෙනාටයි අමාරු කියලා දෙන්නේ. ඔව් අපි කියමු එහෙම කෙනෙක් ඊළඟට මොකද්ද ඔබ වහන්සේ හිතන්නේ? ඇත්තටම දැන් කාලාම සූත්‍රය අධ්‍යයනය කරනකොට අපට ඉස්සල්ලාම තියෙන්නේ මේ එයාට ස්වාධීනව අයිතියක් දීලා තියෙනවනේ හිතන්න. ඒ කාරණාව නෙවිලා තියෙන්නේ. අනිත් එක තමයි චූල කම්මවිභංග මහා කම්මවිභංග චූල දුක්ඛ ඛණ්ඩ මහා දුක්ඛ ඛණ්ඩ. ඔන්න ඔය කරුණු තුල සාමාන්‍ය ජීවිතේ ඒ කියන්නේ මේ කෙනෙකුට ටිකක් තේරෙන විදිහ ජීවිතේ එයාට හිතන්න ඉඩක් තියෙනවා. චූල දුක්ඛ ඛණ්ඩ මහා දුක්ඛ ඛණ්ඩයි චූල කම්ම විභංගයි මහා කම්ම විභංගයි. මොකද ඒ කාරණා කර්මඵල විපාක ස්වභාවය ගැන කතා කරලා තියෙනවා. අරකේ අර දුක පිළිබඳව කතා කරලා තියෙනවා. එතකොට යම් කිසි කෙනෙකුට මේ හිතීමේ මට්ටමක් වර්ධනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය දිනදා ජීවිතයත් එක්ක. ඊළඟට තමයි එතනින් එහා මහත්වයා මේ සැබෑම ධර්මයේ කතා කරනකොට අපට ඒකාන්තයෙන් ඊළඟට කෙනෙකුට මෙහෙම කරන්න කියලා කියන්න බෑ. මම හැබැයි පොදුවේ කියන කාරණාවක් කැමති යම් කිසි කෙනෙකුට බුදුදහම ඉගෙන ගන්නට ඕන නම් ප්‍රධානම කාරණාවක් තමයි මාගදී භාෂාව ඉගෙන ගන්න එක. ප්‍රධානම කාරණාව. හැබැයි මාගදී භාෂාව ඉගෙන ගත්ත කියලා ධර්ම ඉගෙන ගන්නත් බෑ. මාගදී භාෂාවෙන් අපි විවහාරත්වය දැනගන්න ඕනේ. මොකද විවහාරික සමාජයකනේ කිව්වේ. එහෙමයි. ඒතකොට අපිට හැබැයි විවහාරික සමාජයට යන්න බෑනේ භාෂාව දන්නේ නැතුව. එතකොට විවහාරික සමාජයක් දැනගෙන මාගදී භාෂාවක් දැනගෙන ඕනම කෙනෙකුට මධ්‍යස්ථව පුළුවන් බුද්ධ වචනේ ඒ කාරණාව වෙනින් වශයෙන් ඉගෙන ගන්න. මොකද අර සද්ධම්ම සම්මෝස සූත්‍ර වල එහෙම පැහැදිලි කරනවා යම් කිසි කෙනෙක් මේ පද ව්‍යංජන නිවැරදිව ගත්තේ නැත්නම් එයා ශාසනය විනාශ කරන කෙනෙක් කියලා. එතකොට අපට අයිතියක් නැහැනේ එක දේශනාවක තියෙන කාරණාවක කෑල්ලක් අරගෙන තව එක කෑල්ලක් අරගෙන තවත් වෙන කෙනෙක්ගේ අර්ථකථනිකුත් අරගෙන මේවා ටික අමුණලා අපට සම්බන්ධයක් කරන්න අපට අයිතියක් නැහැ. අපි බලන්නට ඕනේ ඕනම කෙනෙකුට දැන් අපි අර මොන හරි කතාවක් කිව්වහමත් එයා කියන කතාව අපි හරියට අහගෙන ඉන්න ඕනේ මිසක් ඒක එයා කියන කතාවයි තව කෙනෙක්ගේ කතාවකුයි තවත් කෙනෙක්ගේ කතාවකුයි එකට සම්බන්ධ කරලා කතාවක් හදලා හරියන්නේ නැහැනේ. අපි ඒ කතාව අහගෙන ඉන්න බෑ. අන්න ඒ වගේ තමයි බුදුරජාන් වහන්සේගේ දේශනාවේ ඒ කියන්නේ ඒ බුද්ධ දේශනාවේ තියෙන අන්නේ කාරණාව අපි අහගන්නට ඕනේ. ඒ කාරණාව හරියට ඒක විතරක් අහගත්තා නම් අන්න එයා නිවැරදිව මේ ටික ටික ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා ඕනම කෙනෙක් කළ යුතු කාරණාවක් තියෙනවා මධ්‍යස්ථව දේශනා ඉගෙන ගන්න එක. ඕන එකක්. ඒ කියන්නේ මම කවදාවත් කියන්නේ නැහැ. එයා හඳුන්නේ ගොඩාක් දැන් ඔබ වහන්සේ මේ මම හිතන්නේ මේ ත්‍රිපිටකය හදාර කියලා හරි වැදගත් ඔබ වහන්සේගේ නමින් සර්ච් කරලා ඔබ වහන්සේ ත්‍රිපිටකයේ මුල් ටික මේ නිකායන් සම්පූර්ණ කරලා තියෙන සෑහෙන ප්‍රමාණයක් මම හිතන්නේ කෙනෙක්ට බලන්න මම හිතන්නේ බොහෝ දෙනෙක් දැන් ওই මාර්ගවල බෝ කියලා කියන එකනේ මේ ත්‍රිපිටකයේ ඉගෙන ගන්න ඕනේ නැහැ. සුමීත සෝපාක රහත් උනේ ත්‍රිපිටකයේ කියවලා නෙමෙයි. මේ එක ගාථා දැනගත්තම ඇති වගේ එකක් කියනවා නේද ගොඩක් අය. දැන් අපි සුනීත සෝපාක කියලා දකිනකොට අපට මතක් වෙන්නේ වර්තමාන යුගයේ ඉන්න යාචකෙක් නේ. ඔව්. දැන් ඒ කාලේ ඉන්දික මහත්තයා මේ ඉගෙන ගන්න ආයතියක් තිබ්බද කට්ටියන්ට? නෑ නේ ඔය වෙනනේ සාදරතකාර වගේ පංචම වර්ණ කට්ටිය කියලා කියන්නේ ඒගොල්ලෝ. ඉතින් එයාලට ඉගෙන ගන්න ආයතියක් තිබෙන්නේ නැහැ. ඒකෙන් කියවෙන්නේ ඒගොල්ලෝ බුද්ධිය තිබුණේ නැහැ. ඉතින් ඇල්බර්ට් අයින්ස්ටයින් ඉගෙන ගන්න බැරි කෙනෙක් නේ. ඒත් අයින් කරපු මුල් කාලේ කියන්නේ ඔව්. ඒක තමයි. ඉතින් නමුත් ඇල්බර්ට් අයින්ස්ටයින් දැන් හොඳම ගණිතඥයෙක්. ඒතකොට ඉගෙන ගන්න බෑ කියන කාරණාවක් අපි කොහොමද එහෙම කෙනෙක්ගෙන් මනින්නේ? අද ඊට පස්සේ ඉගෙන ගත්තේ නැහැ කියලා දැන් කුද්දක පාට වල කුමාර ප්‍රශ්න වල සෝපාක හම්දුර දෙන උත්තරත් එක්ක එයා ධර්ම ඉගෙන ගත්තේ නැහැ කියලා හිතන්න බෑ ඇත්තටම නේද? ඇත්තටම මේ ඔක්කොම අර මේ අපි අපේ සමාජයත් එක්ක මහින නිසා අපි මේ අඩුම කර්මඵල විශ්වාස හරියට අපි තුල ඇති වෙන්නේ නැහැ. ඒ කාරණාත් නැතුව ඊට පස්සේ එක එක අය කියන අපේ ලෞකික සම්මාදිට්ඨියවත් නැහැ. ලෞකික සම්මාදිට්ඨියවත් නැහැ. දැන් අපි මේ සුනීත සෝපාක වගේ අයට අපි කොහොමද දන්නේ අතීත ජීවිතේ මොන වගේ හැකියාවක් තිබ්බද කියලා? පෙර බුද්ධ ශාසන කොච්චර ධර්ම ප්‍රැක්ටිස් කරලා තිබුණාද කියලා? කවුරුත් දන්නේ නැහැනේ. ඉතින් එහෙම නොදැනන්නේ අපි මේ කාරණාව කියන්නේ. බාහිරටත් එහෙමනේ. බාහිර තුලපන්තක. ඉතින් මේ ඔක්කොම ගත්තට පස්සේ ඒ කට්ටියන්ගේ තියෙනවා එයාලට ආවේනිකව හැකියාව.
එතකොට එතෙන් දැන් ඔන්න බුදු කෙනෙක්ගෙන්ම ධර්මය අහන එක විශේෂත්වයක් ඒකයි. මොකද බුදුරණවහන්සේ ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය තියෙනවනේ. ඔන්න ඔය ඉන්ද්‍රිය පරෝපරියත් ඥානයෙන් තමයි බුදුරණවහන්සේ ඒ කෙනාට අදාළ විදිහට කරුණ බුදුරණවහන්සේ දක්ෂයි කතා කරන්නේ. අර අනුපිළිවෙල කතාව කරලා ඊට අදාළව එයාගේ කෝණයට සාමුක්ඛංශික දේශනාව කතා කරනවා. එතකොට සාමුක්ඛංශික දේශනාව තුළදී සාරගර්භ වෙන කාරණාව තමයි ප්‍රතිපදාත්මක ආර්ය සත්‍ය. අපේ දැන් ගොඩක් අය මේ ත්‍රිපිටකය ඉගෙන ගන්න එපා කියන එක එකක් නේද? අර ඒගොල්ලෝ කියන බොරුව අහු වෙනවා ත්‍රිපිටකය ටික ගැඹුරු ඉගෙනගෙන කියොත්. අනිවාර්යයෙන්ම. ඔව්. ඒ කියන්නේ සමහර වෙලාවට දැන් අද උනත් ගත්තට පස්සේ එකින් එක තැන් වලින් කෑලි කෑලි අරගෙන එක එකට සම්බන්ධ කරලානේ කතා කරන්නේ. ගොඩාක් වෙලාවට මධ්‍යස්තව කෙනෙක් පිළිවෙලට මේ සියල්ලක්ම අධ්‍යයනය කරා නම් අපි හන්දේ සමාන ඕනම ආගමක මූලධර්මවාදී කල්ලි වල එක ලක්ෂණයක් තමයි පොඩි පොඩි කෑලි කෝඩ් කරන එක ආගමික ග්‍රන්ථවල. ඒ තමන්ගේ මතයට ඔප්පු වෙන කරුණු අරගෙන කඩලා ඒව විතරක් පෙන්වන එක. ඒක තමයි ප්‍රධානම ආදීනම. අපි කල යුත්තේ දැන් අපි සූත්‍ර පිටකේ හැටියට අභිධර්මයේ විනය ඒවා වෙන ඒ විදිහට. ඒ කියන්නේ ඒකේ තියෙන විදිහට බලන්න. මොකද ඒකේ තියෙන විදිහට බලන්න තමයි අපට ඒ විදිහටම සංග්‍රහිත වෙලා ඇවිදilla තියෙන්නේ. දැන් අපි ඒකට වෙනම අර්ථකථන දාලා හරියන්නේ නැහැ. අපි හිතමුකෝ මේවා සම්බන්ධයෙන් වෙන කාගේ අදහසක් තියෙනවා කියලා. එතකොට එයාගේ අදහස අපි වෙනම බලන්න. වෙනම බලන්න. වාසිය ගියවතාවත් ඒක කිව්වනේ. ඔව්. ඒ කියන්නේ එයාගේ අදහස අපි වෙනම බලන්න ඕනේ. එතකොට එයා මේක ගැන කොහොමද දැකලා තියෙන්නේ? අපි එතකොට එයා දැකපු කාරණාව සරණ ගිහිල්ලා එයා මුල් කරගෙන බුද්ධ වචනේ බලන්න කියලා හරියන්නේ නැහැ. ඉතින් ඕක තමයි අද ගොඩාක් වෙලා තියෙන්නේ. හැබැයි ඕනෑම ආගමක කෙනෙකුට ඕනෑම මේ ආගමක් අදහන කෙනෙකුට බුද්ධිමත් නම් ඒ කෙනාට තියෙන්නේ ප්‍රධානම කාරණාව තමයි එක එක්කෙනා පස්සේ යන්න ඕනේ නැහැ. කරන්න තියෙන්නේ ඉගෙන ගන්න. ඉස්ලාම් ඉගෙන ගන්නකො මේ මාගදී භාෂාව. මාගදී භාෂාව ඉගෙනගෙන මාගදී භාෂාවෙන් හැබැයි බෑ ධර්මයක් යන්න. මාගදී භාෂාවෙන් විවහාරිකත්වයට යන්නට ඕනේ. මොකද විවහාරික සමාජෙත් නේ කිවි. එතකොට මේ විවහාරිකත්වයේ එක අන්න යමු වෙනට ඕනේ ධර්ම ඉගෙන ගන්න. භාෂාවක් කියන්නේ සංඥා පද්ධතියක් විතර නෙමෙයි මුළු සමාජයකම මේ අන්න හරි. ඒ කියන්නේ සියල්ලක්ම තියෙන්නට ඕනේ. අඩු දැන් එහෙම නැතුව මේ නිකන් මේ භාෂාව දැනගත්ත කියලා හරියන්නේ. ධම්ම කියන වචනෙට අර්ථ කීයක් තියෙනවද නේද සන්දර්භය අනුවනේ. සම්නිකරම දැන් අර පත්ත කියන එකට ඊළඟට අර පත්ත කියන එකට විවහාර කරපු වචන මේ අර නිබංග සූත්‍රය පැහැදිලි කරනවා මේ සමාජ විවහාර කරපු වචනේ ඒ කියන්නේ මේ බුද්ධ සමාජය තුල. එතකොට එහෙනම් අපි කොච්චරනම් මේක ඉගෙන ගන්න. මම ඒකට කාරණාවක් කියන්නේ. දැන් ඔන්න බලන්න මහත්මයා දකුණ පැත්තේ කියනවා ඔයා කෑම කෑවා කියන්නේ කෑවද කියන එකට. දැන් මෙහෙත් අපි භාවිතා කරන ඔයා කෑම කෑවා. ඒතකොට දැන් මේ දෙකම එකක්ද? නෑනේ. මෙහෙ කියන්නේ කාලා ඉවරයි කියන්නේ. අරහෙ කියන්නේ කෑවද කියලා අහනවා. මේ අපේ රටේ මේ පුංචි රටෙත් මේ පොඩි ප්‍රදේශ දෙකක භාෂාවේ එකම වචන සද්දයක් වුණාම අර්ථයේ ව්‍යවහාරිකත්වය වෙනස් නම් ඉතින් එහෙමනම් මේ 2500 ගානකට එහා පැත්තක් තියෙන මේ කාලයක කොච්චර ව්‍යවහාරිකත්වයක් අපි බලන්න ඕනේ. දැන් ධම්මෝ හවේ රක්ක ධම්මචාරී කියන එකේ ධම්ම කියන එකයි මනෝපුබ්බංගමා ධම්මා කියන එකේ ධම්ම කියන එකයි දෙකක්. ඒක තමයි. අන්නේ ඒවා අපි වෙන වශයෙන් බලන්න ඕනේ. ඊළඟට තමයි මේ දැන් මම භාෂාව ඉගෙන ගන්න කිව්වේ ගොඩක් වෙලාවට මම මේ වගේ කාරණාවක් කියනවා. ඒ තමයි මේ දැන් භාෂාව කියන කෙනෙකුට අර්ථය සංනිවේදනය වෙන්නේ. දැන් ඔන්න හිතන්නකෝ සමන් කියලා කෙනෙක් ඉන්නවා. මෙයා වැරද්දක් කරනවා. වැරද්දක් කරලා උසාවියෙන් නියෝගය, ඒ කියන්නේ ඒ කාල රජ නීතියකින් හරි මොකකින් හරි නියෝගයක් දෙනවා. මෙයා වැරද්දෙන් නිර්දෝෂයි කියලා. එතකොට ඒ අවස්ථාවේදී කියනවා මේ සමන් මරන්න එපා නිදහස් කරන්න. අපි හිත මේක ලියලා යවනවා. මේකේ කමාව වැටෙනවා මරන්න කියනවා. මරන්න එපා නිදහස් කරන්න. එපා නිදහස් කරන්න. සමන් මරන්න එපා නිදහස් කරන්න. බලන්න මේ කමාවෙන් අර්ථ වෙනස් වෙච්ච හැටි. එතකොට දැන් අපට දැන් ඇවිදලා තියෙන ඉන්දික මහත්තයා මේ අතීතයේ විවහාර කර භාෂාවකින් කියපු ධර්මීය අර්ථය මේක ආධ්‍යාත්මික ධර්මය. දැන් මේක නම් ලෝකේ සාමාන්‍ය විවහාරය. ආධ්‍යාත්මයේ පිළිබඳව පෙන්වන ධර්මාර්ථයක මේ බොහෝ කාලයක් ගිහිල්ලා ආපු මේ කාරණාවේ අපි මේකේ එක කෑල්ලක් හරි හලලා ගන්නොත් එහෙම අර්ථය කොහොම විකෘතියක් වේවිද? ඉතින් ඒක අර සද්ධම්ම සම්මෝහ සූත්‍රයක බැලුවා එහෙම ඉගෙන ගන්න කාරණාවම මේ ධර්මයේ විනාශ කරන දෙයක් බවට පත් වෙනවා. එහෙමයි. ඉතින් ඒක නිසා මේ ඕනම කෙනෙක් මේ මධ්‍යස්ථව ඕනම වාසය හිතන විදිහට අටුවාව සම්පූර්ණයෙන් අවශ්‍යද නැත්නම් සැලකිලි මට්ටමකට අටුවාව නැතුව මේ ත්‍රිපිටකය කියමින් පමණක් මේ නිවන් මාර්ගට අදාළ කරුණු ටික හොයාගන්න පුළුවන්ද? ඒ කියන්නේ මෙහෙම අපට දැන් සාමාන්‍යයෙන් අද සමාජයේ අපි හුරු වෙච්ච විදිහක් තියෙනවානේ. ඉතින් හුරු වෙච්ච විදිහ එක ගත්තට පස්සේ අපිට දැන් ඇවිල්ලා තියෙන බොහෝ දේවල් ඉන්දික මහත්තයා අටුවාවේ. අපි දන්න දේවල් බොහෝ අටුවාවේ. ඉතින් අපිට මේ පදනම තිබිලා තියෙනවානේ. ඉතින් මේ පදනමෙන් අපි දහමට යමු වෙන්න ඕනේ. හැබැයි කවදාවත් ගලපන්න එපා. ඒ කියන්නේ අටුවාවේ තියෙන එකයි දේශනාවේ තියෙන එකයි මේක වෙන් වශයෙන් අධ්‍යයනය කරන්න ඕනේ මිසක්. අභිධර්මයේ අටුවාව මේවා වෙන් වශයෙන් අධ්‍යයනය කරන්න ඕනේ මිසක් මේවා ගලපන්න යන්න එපා. මේවා ගලපන්න ගිහිල්ලා තමයි අපි ලොකු අවුලකටපත් වෙන්නේ. එතකොට අපිට අර අපි හැම වෙලෙම ඉන්දික මහත්තයා යන්නේ තේරෙන කාරණාවටනේ.
ඒ කියන්නේ අපිට සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක්ක දිටි නිඥානක්ඛන්ති. මම කලින් සාකච්ඡාත් පැහැදිලි කරේ මේ කරුණ වලට අනුවනේ අපි කැමති. දැන් එතකොට අපි හිතමුකෝ යම් කිසි අර්ථකථනයක තියෙනවා නම් මේ කාරණාවලට ගැලපෙන විග්‍රහයක්. දේශනාවේ කාරණාව අප කෙලින් බැලුවට පස්සේ ගැලපෙන්නේ නැහැ. මේක ගැලපෙනවා. අපි ගන්නෙ මොකද්ද? ගැලපෙන එකනේ ගන්න. ඉතින් අපි ගැලපෙන එක ගන්නවා කියලා කියන්නේ අපේ මට්ටමයි ඒ මට්ටමයි දෙකම එකයිනේ. හොඳම උදාහරණය අර කටුකුරුන්ද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරපු මූලපරයය සූත්‍රයේ අදාළව මේ පపంచ සූදනී අට කතාවේ තියෙන්නේ අර නිවන නාවිනන්දනය කරන්න නැහැ කියන දේ බුදුහාමුදුරු කියන්නේ මේ අපේ නිවන නෙමෙයි අන්නේ තීර්ථකයන්ගේ නිවනක් කියලානේ. ඒ ගත්ත සූත්‍රයත් එක්ක ගැටෙනවා ඇත්තටම. එතකොට දැන් එහෙම ගත්තට පස්සේ එහෙනම් මේ බ්‍රහ්ම ලෝක ගැන කියනවනේ. එහෙමයි. ප්‍රජාපති ගැන කියනවා. ඔව්. බ්‍රහ්ම ලෝක දිවි ලෝක ගැන කියනවා. ඉතින් ඒවත් එතකොට නැති ඒවාද එතකොට? ඒවත් නමඤ්ඤීනේ රහතන් වහන්සේට. ඒතකොට අරකට මඤ්ඤණාවනේ. ඒතකොට ලෞකික සම්මාදිට්ඨියක් ගත්තට පස්සේ ඒක තියෙනවනේ අපට. එතකොට දැන් එහෙම ගත්තට පස්සේ දැන් ලොකු අවුලක්. එහෙම ගත්තොම නම් ඔක්කොම අවුල්. එහෙමයි. ඉතින් ඒ නිසා දැන් අපේ හඳු කොහොමද නිරවුල් කරන්නේ අර දැන් මේ සෝතාපන්න භාවනා කරන්න අවශ්‍ය නැහැ කියන අය කියන අර දස්සනේන පහතබ්බ කියන එක සබ්බාසෝ සූත්‍රයේ භාවනාව තියෙන්නේ අන්තිමටයි කියලා කියන එක. හත් වෙනියටයි කියන එක. හරි නිවන් දකින්න ඒක ඇත්ත. හැබැයි දැන් ඉන්දික මහත්තයා දන්නවා ඇතිනේ බුදුරණන් වහන්සේ දේශනාවක් කරන්න කලින් අනුපිල්ල කතාවක් කරනවා. අනුපිල්ල කතාව චිත්ත මුදු චිත්ත විනිවරණ චිත්ත ඇති වෙනවා. එතකොට එවැනි දෙයක් නැතුව ධර්මයක් අහන්න බෑ. සුසූත සූත්‍රයක දේශනාවක් තියෙනවා මතකද දන්නේ. ඒකේ පැහැදිලි වෙනවා ධර්මයේ අහද්දි ධර්මය අහන්නේ නැහැ කියලා. එහෙමයි. ධර්මයේ අහද්දි ධර්මය අහන්නේ නැති කට්ටිය මේ සම්මත්ත නියාමයට මේ ධර්ම මාර්ගයට බැහැ නැහැ කියනවා. ධර්මයේ අහද්දි ධර්මය අහන අයයි මේ ධර්ම මාර්ගයට බැහැගන්නේ. එතකොට බලන්නකෝ ධර්මයේ අහද්දි ධර්මය අහන්නේ නැහැ කියන්නේ. එහෙනම් ධර්මය අහන්න කොහොම හැකියාවක් තිබිය යුතු වෙයිද? එහෙනම් ඒ හැකියාව ඇති වෙච්ච තැනදී ධර්මය අහන්නට ඕනේ. නැත්තම් වෙන්නේ ධර්මය අහනවා කියලා අපිට සිද්ධ වෙන්නේ අනර්ථය ගන්න. ඒ සූත්‍රයෙන් පැහැදිලි කරනවා ඒ අය ගන්නේ අනර්ථය. අනර්ථය අරගෙන අර්ථය අතහරිනවා. ඇයි එහෙම වෙන්නේ? ධර්මයේ ඇහිීම සුදුසුත් වෙන්නේ නැහැ. එහෙනම් ධර්මයේ ඇහිීමේ සුදුසුත්වය ඇති වෙන්න එයාගේ ජීවිතේ අනිවාර්යයෙන්ම ඒ කරන කටයුතු එක්ක හිතන විදිහ එක්ක කර්මන්නේ ඍජු විනීවරණ බවට පත් වෙනවා. එහෙම නැතුව කවදාවත් සැබෑ බුද්ධ වචනයක් ඉගෙන ගන්න බෑ. එතනදී හරි දර්ශනයෙන් සවිසුද්ධ වෙනවා කියන එක. හැබැයි මේ නිකන් ඔහේ ඉන්න කෙනෙකුට මේ දර්ශනයෙන් සවිසුද්ධ වෙනවා කියන කාරණාවක් කතා කරන්න බෑ. එයාගේ සම්පූර්ණ හිත මුදු කර්මන්න වෙන්නට ඕනේ. එහෙම නැතුව කොහොමද වෙන්නේ? අන්න ඒක අර මේ සම්මත්ත නියාම සූත්‍රවල ඊළඟට මට මතක නැහැ තවත් සූත්‍රයක් තිබ්බා මේ සංයුත්ත නිකායේ බොජ්ජංග සංයුත්තේ ධර්ම දේශනාවක් අහනවා නම් හරියට නිවැරදිව අහනවා නම් එයාගේ බොජ්ජංග වැඩෙනවා. එහෙමයි. ධර්ම දේශනාවක් නීවරණ ඉක්ම වෙනවා. ධර්ම දේශනාව අහද්දී. ඊළඟට ධර්ම දේශනාව අහද්දී මේ නීවරණ ඉක්මලා බොජ්ජංග වෙලා මේ සිදු වෙනකොට එයාගේ හිත මේ වර්ධනයක් වෙලා නැද්ද? එයාගේ හිත වර්ධනය නැහැ. එහෙනම් එයාගේ හිතට සමාධියක් ඕනේ නැහැ කියන්නේ ඇයි? අනිවාර්යෙන් සමාධියක් ඇති වෙලා එතකොට ඇති වෙලා සමාධිය නැති වෙන්නේ නැහැ. උද්දේශ විභංග සූත්‍රය මම අර කලින් එකෙත් මාතෘකා කරේ. උද්දේශ විභංග සූත්‍රයේත් පැහැදිලි වෙනවනේ ධ්‍යාන කියන කාරණාව. ඒකට මේ ධ්‍යාන කියන කාරණාව නෑ නෙමෙයි. මේ අර්ථය හොයන්න යමු වෙනවා කියන කාරණාව එක්කම අජත්තං අධ්‍යාත්මي බැහැ ගන්න නැහැ කියන එක පෙන්වන්නේ ධ්‍යානයක් ලැබෙනවා. හැබැයි ධ්‍යානිය හා දැන ගැනීමක් දෙන්නේ නැහැ. ඒ හා විඥානික ක්‍රියාකාරීත්වයක් දෙන්නේ නැහැ කියනවා. අපේ දැන් ඔය වගේ දැන් ඔය වගේම දැන් සමහර තැන්වල තියෙනවනේ ප්‍රථම ධානයෙන් පටන් අරගෙන මේ මම හිතුවා ගිය පාරේ ගැහුවේ නෑ මේ කියලා මගේ මතකේ මේ සංඥා වේදේ නිරෝධ සමාපත්තිය ඉවර වෙන. ඒ මාර්ගය ඔක ගැටෙන්නේ නැද්ද? මේම එතන දැන් පදීපෝපම සූත්‍රය වගේදීත් එහෙම කියනවා. ඊළඟට ඔය ගෝතික හමුදුර එහෙමත් අර ධාන පිරිහිලානේ අන්තිමට අර බෙල්ල කපාගෙන එතන නම් ගෝධික හමුදුරන්ගේ සිද්ධිය නම් ධ්‍යාන කතාව නෙමෙයි සාමික විමුක්තිය. සාමික විමුක්තිය. ඔව් එතන අපි පටලව ගන්න කාරණා. ඒ උනාසේ සීනසගල මොහොත වෙනකන් මාර්ගඵලලාභියෙක් නොවිය හැකි නේද? ඒ මොහොතේද නෑ මේ මොහොත කියන කාරණාව නෙමෙයි මොකද සාමික විමුක්තිය කියන කාරණාව අපිට තේරුම් ගන්න ගොඩක් පැති තියෙනවා. කග්ගවිසාන සූත්‍රයේ සාමික විමුක්තිය ගැන කතා කරනවා. ඕකෙත් කතා කරනවා සාමික විමුක්තිය ගැන. සාමික විමුක්තිය ගැන ඇත්තරම මේ මම හිතන්නේ ඔබතුමා කල්ුන්තව අපේ ඥානදීප සාන්නාංශය ගැන ඥානදීප සාන්නාංශය තමයි මට ওই අර්ථය ගොඩක් මතු කරලා දුන්නේ. සාමික විමුක්තිය කියන වචනේ අර්ථය කලකදී ලැබෙන විමුක්තියනේ. එතකොට දැන් සේක කෙනෙකුට ඕන විදියට විමුක්තියක් ලබන්න බෑ. අසමේක විමුක්තිය කියන්නේ රහතන් වහන්සේ. එතකොට ඒක පිරිහෙන එකක් නෙමෙයි. සාමික විමුක්තිය කියන්නේ ඒ අදාළ හේතු මම් බලෙන් ඇති කරගන්න. දැන් ප්‍රශ්නේ ගෝධික හඳුරු සේක කෙනෙක් නම් ධානය පිරිහීම වගේ කාරණයක් මත සියදිනසා ගන්න තරමට හිත නැමෙයිද? නෑනේ. ධානය පිරිහීම නෙමෙයි මේ කතා කරන්නේ. සාමික විමුක්තිය.
සාමික මුත්‍තිය කියන එකට අපි පස්සේ තමයි මේක පුතඥ ධ්‍යාන කියලා දාන්නේ. එහෙමද? ඔව් දේශනාව තියෙන සාමික මුත්‍තිය කියලා. ධ්‍යාන කියලා නෑ. ඒ වචනේම තියෙනවනේ. ඒ වචනේමයි තියෙන්නේ. එතකොට දැන් ඒ නිසානේ ওই ප්‍රශ්නේ තියෙන්නේ. සාමික මුත්‍තිය කියන කාරණාව ඒ වගේම දැන් ඔය පාසාදික සූත්‍රයේ හැම සුකල්ලිකාණ යෝග හතරක් හැටියට ධ්‍යාන හතර උගන්වනවා නේද? සෝවන් වෙන්න උදව් වෙනවා කියලා කෙලිම වචනේම කියලා තියෙනවනේ. සංයෝජන තුනක් ප්‍රහාණය වෙන සෝතාපන්න ඵලය ලබන්න මේ ධ්‍යාන හතර ඉවහල් වෙනවා කියලා. ඔබ වහන්සේ කොහොමද? එතකොට ඒක අර උද්දේශ විභංග සූත්‍රයත් එක්ක ගැටෙන්නේ නැද්ද? මෙහෙමයි. ඇත්තරම දැන් සමහර කරුණු තියෙනවා ලෝකේ ඉන්න කෙනෙකුට කියන ඒවා තියෙනවානේ. ඒ කියන්නේ ඉන්න කෙනාගේ වඩන ප්‍රතිපදා දැන් බලන්නකො පාරායන මේ පාරායන වර්ග ගත්තාම ඒකේ එකක් කියනවා මේ මට මතක නැහැ උපසීව සූත්‍ර වගේ මතක ආකින්චඤ්ඤායතනය කියන එක ඇසුරු කරගෙනම ප්‍රතිපදාවට යන එක. එතකොට ඒ කට්ටිය ආකින්චඤ්ඤායතනය කියන කාරණාවට ගියේ බාහියගේ මේ බාවරීගේ ප්‍රතිපදාවත් එක්කනේ. බුදුරණවහන්සේ ධර්මයේත් එක්ක නෙමෙයිනේ. එතකොට එතනදී යාලට ලස්සන හිතන්න ඕන කාරණාවක් තියෙනවා. දැන් මෙහෙම හිතන්නකෝ ආකින්චඤ්ඤායතනය කියලා කියන්නේ කිසිවක් නැහැ කියන සමාධිය. එතකොට කිසිවක් නැහැ කියන සමාධියට යන්නේ නිකන් නෙමෙයි ධර්ම විනයක් එක්කනේ. ඒක එක්තරා විදිහකින් ශුන්‍යතාවය. එතකොට මේ ධර්ම විනය කියන කාරණාව මොකක්ද? එතන කිසිවක් නැහැ කියන්නේ කිසිවක් තියෙන බවක් යාලට ලැබෙන්නේ නැහැ. එතකොට කිසිවක් නැහැ කියන කාරණාව කියන්නේ මොකක්ද? දැන් මේක දැනගන්න එපා ඉස්සල්ලාම. දැන් අපි කිසිවක් නැහැ කියලා අල්ලගෙන ඉන්නේ. කිසිවක් නැහැ කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේක හොයනකොට මොකද්ද සිද්ධ වෙන්නේ? අන්න යථාර්ථයයි දකින්න යමු වෙනවා. මෙන්න මේ වගේ තමයි ඒ ඉන්න කෙනාගේ ධ්‍යාන සමාපත්තියක් ගත්තාට පස්සේ එයාලගේ ධ්‍යාන කියන කාරණාව එක්ක ඒකින්මයි යථාර්ථය දකින්නේ. ඒක ආකාංකේ සූත්‍රයේ මුලින් චේතෝ විමුක්ති වඩන්න කියන්නේ සමතේ වඩන්න කියන්නේ ඔය වගේ පිරිසකට වෙන්න පුළුවන් ඒක. ඔව් ඒ කියන්නේ සමතේ වඩන්න කියනවට වඩා එයාලගේ කරන ක්‍රමයක් එක්ක තියෙන්නේ. ඒ කියන්නේ දැන් අද අපේ සමාජයෙන් අපි කතා කරන දේ මහත්තයා. ඒ සමාජයේ මේ මොන වගේ ප්‍රතිපදාවක් තිබ්බේ? භාවනා කරලා යථාර්ථවාදී ප්‍රතිපදාවක් තිබ්බේ. එතකොට යාලට මේ කතා කරන්නේ ඒගොල්ලෝ එන්නෙම එක්කෝ චතුර්ථ ධ්‍යාන නැත්නම් රූප ධ්‍යාන ලබාගෙනමයි බුදුරණගෙන එන්නේ. ඉන්නේ එහෙමමයි. ඒ ප්‍රතිපදායක ගිහිල්ලා තියෙන්නේ. අර දැන් අපට මතක් වෙන්නේ අර දැන් අපට පේන්න තියෙන නිගණ්ඨය සහ ඒ වගේ දේවල් එක අපි ඒකට නිගා කරන්න අපි දාගත්ත මොන හරි අපි ශ්‍රේෂ්ඨයනේ. අපි ශ්‍රේෂ්ඨයි ඒ කට්ටිය පහත් අයනේ කියන මේ මනීමටනේ. ඒ නිගණ්ඨය මැඳුම් ඇඳන් ඉන්නේ නැහැ කියන එක අපේ කට්ටිය අල්ලන් ඉන්නේ. ඒකට තමයි ඒගොල්ලෝ වෙන දාර්ශනික අර්ථයක් තියෙනවනේ. මේ මෙලින් එකක් තියෙනවනේ ඒගොල්ලෝනේ. ඒ නූල් ප්‍රකටවත් ආසාව නැහැ කියන එකනේ ඒගොල්ලෝ. යාලගේ ධර්මණියක් තියෙනවා. ඊළඟට තමයි මේ ඉදමේව සත්‍යම් මොකමඤ්ඤං ඔන්න ඕකනේ වෙන්නේ මේ බයින්නේ බලන්නකො. දැන් අර ගන්ත ගැටගෙන තියෙන එක කියන ඉදමේව සත්‍යම් කියන එක. ඒ කියන්නේ ඉදමේව සත්‍යම් අපි කියන එකමයි ඇත්ත අනිත් ඔක්කොම හිස් කියලා. ඒ කියන්නේ අපි කියන එකම කියන කාරණාව තුළ මහත්ය සක්කායක් ඉදලානේ. සක්කායක් එක සක්කාය දිට්ඨියනේ තියෙන්නේ. ඉතින් කෝ සාසනේ? සාසනේ නෑනේ. ඒ සක්කාය දිට්ඨියක් එක්කම අපි ඉදිරිය තියෙනවා ඉද මේව සත්‍යං කියලා. අපි මේක රැකගන්න අනිත් එක නිංගා කරනවා. දැන් අර සමහර අය කියලා අපි හඳුනන වංශ සක්කාය දිට්ඨිය කියන කිව්වෙන්ද මේ සෝතාපන්නයට සත්කාය තියෙනවා සත්කාය දිට්ඨිය නැති කියලා ඒක සූත්‍ර පිළිගන්නවා. ඒක හරිද නැත්තම්? සක්කාය කියන කාරණාව ප්‍රහාණය වීම ඥානයක් හැටියට අරහත්ත්වය තමයි සක්කාය. ඔව් සක්කාය දිට්ඨියයි නැති සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන්නේ. සක්කාය කියන කාරණා නිර්වචනයෙන් බුදුරණ පෙන්නනවානේ පංච උපාස්කන්ධෙනේ. එහෙමයි. සක්කාය දිට්ඨිය කියන්නේ වේදල සූත්‍රවල. වේදල සූත්‍රවල කියනවානේ. සක්කාය දිට්ඨිය කියන්නේ පංච උපාස්කන්ධය. සක්කාය කියන්නේ. ඒතකොට සක්කාය දිට්ඨිය කියන කාරණාව පෙන්වන්නේ රූපං අත්ථ සමනුපස්සති ආදී වශයෙන්. මේවා ඇත්තටම මහත්ය කතා කරන්න නම් මේ වෙනම කතා කරන්න. ඒක මාතෘකාවට පැයක් විතර ගන්න වෙනවා. ඔය විද්‍යාකාර සක්කාය දිට්ඨිය එහෙම කියනවා. ඔව් මේකේ ඇත්තටම මේ තව ප්‍රශ්න කියන්නේ මම හැම වෙලේම කියවනේ මේකේ තියෙන විතරක් ගන්න කියලා. දැන් මහත්යකව 20 ආකාර සක්කාය දිට්ඨිය කියලා. කොතනද 20 ආකාර කියලා වචනේ තියෙන්නේ? එහෙමයි. එහෙම වචනේ නෑ නමුත් අර මේ සංයුත්ත සූත්‍ර ගණනාවක ඒක හතර ගත්තම 20ක් එනවා නේද? කියන්නේ අපිනේ ගණන් කරන්නේ. දැන් බුදුරණවහන්සේ දමාන ච අජ්ජත්තිකාණි ආයතන. ඔව් කෙලිම 6 කියලා කියනවා. කෙලිම 6 කියනවා. ඊළඟට සත්‍තිස් බෝධිපාක්ෂි ධර්ම කියනවා. දැන් හැම එකකටම මේ කාරණාව බුදුරණවහන්සේ විග්‍රහ කරනවානේ. සත්බොජ්ජංග ගැන කියන්නේ ඉලක්කම් කියනවා. ඉලක්කම මේකේ 20 කියලා කියලා නෑ. 20 කියලා කියලා නෑ. ඒ කියන්නේ අපි හැම වෙලේම මේ මම අර අලුත් චරණ. ඒකවල අර කායනුපස්සනාවේ 32 කියලා දොත්තිංසාකාර කියලා නෑ නේද? නෑ. අපි අලුතෙන් කෑල්ලක් එකතු කරනවා. ඒ කියන්නේ අපි අලුතෙන් කෑල්ලක් එකතු කරන්න යන්නේ බුදුරණවහන්සේ අභිඥාවෙන් සප්පටිහාරයෙන් දේශනා කරා කියලා පිළිගැනීම අඩුකමක් බලන්න නැද්ද කියලා. දැන් මම අර මුලින්ම කියාගෙන ආ විද්‍යාවත් එක්ක ගලපන්න විද්‍යාවේ කැලිත් අපට ඕනේ ඇහැ තේරුම් ගන්න, කන තේරුම් ගන්න විද්‍යාව කැලිත් ඕනේ. ඇයි මේ හේතුව ශ්‍රද්ධාව කියන කාරණා ප්‍රශ්නයක් නිසානේ. එහෙනම් අපි බලන්න ඕනේ බුදු දේශනාවේ තියෙන එක විතරයි. ඉතින් ඒ නිසා ওই සක්කාය දිට්ඨිය කියන කාරණාවේ අපි ඉස්ලාම්ම මම අර මුලින් කිව්වේ ඉස්ලාම් මාගදී භාෂාව අර්ථය බලන්න ඕනේ. ඊළඟට ඒ භාෂාවේක විවහාරය බලන්න ඕනේ. ඒ විවහාරය එක මෙතන මේ කියපු වචනේ අර්ථය බලන්න ඕනේ.
නැතුව අපි මේක සක්කාය දිට්ඨි රූපං අතෝ සමනුපස්සති රූපවන්තං වත්තානං අත්තනිවා රූපං මේ මන්ත්‍ර කියවිලා. ඒ කියන්නේ වචන ඔහේ කියවිල්ලක් විතරයි. සැබෑම අර්ථයක් හොයන්නේ නැහැ. මොකද සක්කාය දිට්ඨිය පජානාති වෙනවා නම් එයා අනිවාර්යයෙන්ම මේ ඊතර වෙනවා. ඒක මහා මාළුන්ගේ සූත්‍රය තියෙනවා. එහෙමයි. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය කියන කාරණා පිළිබඳ පජානාතිමත් වෙනවා. එයා සමුදයත් පජානාති. එහෙමයි. නිරෝධයත් පජානාති. එයා සෝතාපන්න බවට පත් වෙනවා. සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරනවා. එහෙමයි. ඉතින් අපි සක්කාය දිට්ඨිය දැනගෙන ප්‍රහාණය කරන්නේ නැහැ. එහෙමයි. සක්කාය දිට්ඨිය නෙමෙයි දැනගෙන තියෙන්නේ. අර වචන ටික. ඒ වචන ටික දැනගත්තා සක්කාය දිට්ඨිය දැනගන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ඔය වගේ මාතෘකා ඇතරම ගොඩාක් කතා කරන්න පුළුවන්. සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? සක්කාය වෙනම දවසක කතා කරනකොට නේද අපි හැමෝම සක්කාය දිට්ඨිය සහ සක්කාය දිට්ඨිය කොහොමද ප්‍රහාණය කරන්න කියන එක. ඒක තමයි. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය ඉස්සලාම පජානාති වෙන්නට ඕනේ. මම අත්‍තරම පොතක් ලියනවා සක්කාය දිට්ඨිය ප්‍රහාණය ගැන. ඒකේ මම පජානාති වෙන්නේ අපි හැමෝම මේ සෝතාපන්න වුණාට පස්සේද ඊට කලින්ද? සක්කාය දිට්ඨි පජානාති කියන කාරණාව වෙනවා. සෝවාන් වුණාම ඔය කියන පජානාති වෙනවාද? පජානාති වුණාම අවබෝධ කළාම සෝවාන් වෙනවා. සක්කාය දිට්ඨි ප්‍රහාණයනේ. එහෙමයි. සෝතපන්නයි කියන්නේ. එහෙමයි. සක්කාය දිට්ඨි ප්‍රහාණයි නම් එහෙමයි. සක්කාය දිට්ඨි පජානාති වෙන්න යෙදෙන්න ඕනේ නේ. එහෙමයි. නැත්නම් පජානාති වෙන්න බෑනේ. එහෙමයි. ඉතින් යෙදෙන කතාවක් කතා වෙන්නේ නැහැ ප්‍රහාණයිනේ. එහෙනම් සක්කාය දිට්ඨි පජානාති වීම කතා කරලා තියෙන සෝතපන්න මාර්ගය. මාර්ගය. සෝතාපන්න මාර්ගයත් එක තමයි සක්කාය දිට්ඨි පජානාති වෙන්නේ. අනිත් එක තමයි සක්කාය දිට්ඨිය කියලා මනින්න පුළුවන් ඉන්නේ මේ ඉන්දික මහත්තයා සක්කාය දිට්ඨියෙන් නැති බවක නිර්වචනයක් ආපු තැනදිද නැද්ද? එහෙමයි. නිර්වචනයක් එන්න ඕනේ නේ. නැත්තම් අපි සක්කාය දිට්ඨිය කියලා මනින්න මිම්මක් නැහැනේ. එහෙනම් සක්කාය දිට්ඨි පජානාති වෙන්න සෝතාපන්න මාර්ගය කියන්නේ යන්නේ එකයි. සක්කාය දිට්ඨි නිරෝධය පිළිබඳව එයාගේ නුවණක් එනවා. හැබැයි සක්කාය දිට්ඨි ප්‍රහාණය වෙච්ච කෙනාට සක්කාය දිට්ඨි දැනගන්න බෑ. එහෙමයි. අයි සක්කාය දිට්ඨි ප්‍රහාණයනේ. එහෙමයි. සක්කාය දිට්ඨි ප්‍රහාණ වුණාට පස්සේ ප්‍රහාණය වෙච්ච දෙයක් අහපුව දැනගන්නවා කියන කාරණාව කියන්නේ. ඒක වාසිය දේශනත් කියන්නේ සමහර ඒවා සේක පුද්ගලයා දැනගන්න පුළුවන්. හැබැයි රහතන් වහන්සේලා දැනගන්න බෑ සමහර ඒවා කියලා නේ. ප්‍රොසෙස් එකේ නැති නිසානේ. ඔව් ඒක රහතන් වහන්සේ මනින මිම්ම කොහොමද එන්නේ? එහෙමයි. රහතන් වහන්සේ අපි මේ දැන් ඉන්දික මහත්තයාට ලෝකේ රහතන් වහන්සේ නමක් හිටියහම මම ඉන්දික මහත්තයාට ඒ රහතන් වහන්සේ ගැන කියලා දෙන්න ඕනේ. එහෙමයි. හැබැයි අපි අරහත්ත්වයේ කියන කාරණාව ඒ කියන්නේ ඉන්දික මහත්තයා තුළින් ධර්මයේ දැක්කනම් ඉන්දික මහත්තයා ඇත්තට මේ ඉන්න රහතන් වහන්සේ කියන කාරණාව පිළිබඳ ප්‍රශ්නේ නැහැ. අද ඔය රහතන් වහන්සේ පිළිබඳව නිවන පිළිබඳව මේ හැම දෙයක් පිළිබඳව ප්‍රශ්න මතුවලා තියෙන්නේ. ඒකේ කියන්න යන අර්ථය හොයන්න යන්නේ නැහැ. දැන් රහතන් වහන්සේ කියන්නේ කවුද? රයන්නයි, හයන්නයි, අල්තයන්නයි, තයන්නයි ඔය විදිහටනේ. නැත්නම් රහතන් වහන්සේ කියන එකේ අර්ථය මොකක්ද? ප්‍රතිපදාව මොකක්ද? අරහත් කියන එකේ අර්ථය මොකක්ද? සෝතාපන්න කියන එකේ අර්ථය මොකක්ද? මෙන්න මේ කියවෙන ටිකයි බලන්න ඕන නැත්තේ. මේ කියවෙන ටිකයි බලන්නේ නැතුව අපි මේ අර බෞද්ධ සමාජයේ අපි තුල තියෙනවනේ මේ ලොකු වැදගත්කමක් එක්ක අපි මෙන්න මේ අර ග්‍රාම්‍ය වූ විදිහකට දාගත්ත අර්ථකථනයක් තමයි අපි යොමු කරලා තියෙන්නේ. එහෙමයි. ඒ කියන්නේ අපි හඳුනේ මේ ඒ කියන්නේ සම්පූර්ණත් මේ කියන්නේ වචන පොඩි අර මේ වචන වලින් කරන ගේම් එකක් ප්ලේ කරන එකක් කරන්නේ. අන්න හරි. ඒ කියන්නේ තනිකර වචන ගේම් එක. සමතේ වසන වඩනවා කියලා. ඔව්. ඒ කියන්නේ වචන වලින් කරන පටලැවිලි. ඒ නෑ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි කියලා කී හිටියಲ್ಲ මේක අවබෝධ වෙන්නේ නැහැ නේද? ඇහැ කියන්නේ මොකද්ද? එහෙමයි. ඒ කියන්නේ අපි මේක ඉස්සෙල්ලාම ඇහැ මම නෙවෙයි කියන්නේ. ඇහැ මගේ නෙවෙයි කියන්නේ. ඇහැ මොකද්ද? ඇහැ මොකද්ද? මේ ඇහැ කියන කාරණාව දැන් පළවෙනිම කාරණා පිරිසිදු වීමේ කෘත්‍යයකින් එන්න තියෙන දුක්ඛාර සත්‍ය. ඇහැ කියන කාරණාව හොයාගෙන යන වැඩපිළිවෙලේදී සිදුවෙන ඥානයක් තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන දර්ශනය. අපි මොකද්ද කරන්නේ? ඇහැ කියන කාරණාවත් අපි මනසින් දා ගන්නවා. අනිත්‍යයි කියන එකත් මනසින් දා ගන්නවා. දුකයි කියන එකත් මනසින් දා ගන්නවා. මේක දැක්කම අසෝතාපන්නයි කියන එකත් මනසින් දා ගන්නවා. මේක භාවිත වෙලා වුණාට පස්සේ රහත් කියලාත් මනසින් දා ගන්නවා. ඔක්කොම මනසින් දා ගන්නවා. ඉතින් අර වචන ටිකක් විතරයි තියෙන්නේ. එහෙමයි. කවදාවත් එතනින් එහාට මේ හිතන්න පෙළඹෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඉස්සල්ලාම හොයන්න ඇහැ කියන්නේ මොකද්ද? කන කියන්නේ මොකද්ද? මේකේ යථාර්ථය හොයන්න යමු වෙනකොට ඒකේ දර්ශන විදිය තමයි ඇස අනිත්‍යයි කියන්නේ. නැත්නම් දැන් මෙහෙම හිතන්නකො ඇස තියෙනවා. ඒක අනිත්‍යයිලු. ඉතින් මේ කතා පරස්පරයිනේ. ඇස තියෙනවා ඒක අනිත්‍යයි. කන තියෙනවා ඒක අනිත්‍යයි. ඉතින් මේ තියෙන එක අනිත්‍යයි කියන්නේ ඇයි? එහෙමයි. ඒක ඉතින් ඒක පරස්පරයිනේ. දැන් නැති එක අනිත්‍ය කියන්නේ කොහොමද? දැන් ඔන්න අපිට මෙතන මොකක් හරි නැහැ. අර ඒත් පරස්පරයි. නැති එක අනිත්‍යයි කියන්න බෑනේ. අනිත්‍යයි කියන කාරණාව අපට කතා කරන්න තියෙන්නේ පිරිසිදු හැවීමේ වැඩපිළිවෙලක් එක්ක. යථාර්ථය වෙන වැඩපිළිවෙලක් එක්ක. එහෙම නැතුව අනිත්‍යයි කියලා මේ වචනයකින් හුරු කරා කියලා හරියන්නේ නැහැ. ඒක මේ ලෝකයේ අර අද නූතන කාලේ ගත්තොත් එහෙම වයසට ගිහිල්ලා නිකන් මොකක් හරි හොයාගෙන යන කෙනෙකුට නිකන් වචනෙන් හුරු කරගෙන ඉන්න අර ලෝකේ නිකන් අතහැරලා දාන්න ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ වුණාට යථාර්ථවාදී කෙනෙකුට හිමි වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ නිවන් මඟ ගවේෂණය කරන මේ සත්‍ය හොයන්නේ ඒක උදව් වෙන්නේ නැහැ කියලා අපි හම්බුනේ. සත්‍ය හොයන්නේ ඉතින් දැන් ඔය අනිත් කෙනේ දැන් කට්ටිය වෙන තවත් එහාට ගිහලා දැන් අනිච්ච කියලා කඩලා ඒ කියන්නේ යමක් කැමැතිසේ පවතින නැත්නම්
අනිච්චය කියලා අලුත් මේකකුත් හදලා තියෙනවා මං මේ පොතක උත්තරයක් දීලා තියෙන එකට නේද? ත්‍රිලක්ෂණී පොතේ කතා කරලා තියෙනවා. ඒක නම් ඉතින් මහත්තයා මෙහෙමයි. මම නම් ඒක ලොකුවට හිතන්නේ නැහැ. මොකද හේතුව මේ එච්චර විදිහට මේ හිතන්න ඕන දෙයක් නෙමෙයි. මොකද ඉංග්‍රීසි භාෂාවෙන් අපි හිතමුකෝ මොන හරි දෙයක් අපට කිව්වහම අපි සිංහලෙන් නිර්වචන දීලා හරියන්නේ නැහැ නේ. අපි මේ භාෂාවට ගිහලා බලන්න ඉපේ. ඒ භාෂාවට රීති තියෙනවා නම්, ඒ භාෂාව ගැන විග්‍රහයක් තියෙනවා නම් අපි බැලිය යුත්තේ ඒ භාෂාව අර්ථය එක්කනේ. ඉතින් ඒ නිසා ඔක භාෂාත්මක ප්‍රශ්නයක්. ඒ කියන්නේ අර්ථාත්මක. ඒ නිසා තමයි වහන්සේ කියන්නේ මේ මාගදී භාෂාව ඉගෙන ගන්න කියලා කැම් පුළුවන්. අනිවාර්යයෙන් මේ කියන්නේ මාගදී භාෂාව ඉගෙන ගන්න නැතුව යම් කිසි කෙනෙකුට මේ සැබෑම අර්ථය හොයන්න බෑ. හැබැයි සැබෑම අර්ථය හොයන්න බෑ හරියට මාගදී භාෂාවත් එක්ක අර්ථ විශ්ලේෂණයක් කරනවා නම්. ඒ කියන්නේ අර්ථ දැන් මම සූත්‍ර ඒ කියන්නේ මම දැන් මේක සම්පූර්ණ විග්‍රහ කරගෙන ගියා. හැබැයි මම හැම වෙලෙම කියනවා මම මගේ අර්ථ විශ්ලේෂණයක් කරන්නේ. මම මේ දේශනාවට අර්ථ විශ්ලේෂණය. එතකොට දැන් හැබැයි මම හැම එකක්ම කරා. මොකද හේතුව අපි මේ එකක් අල්ලගෙන මේ අපේ දෘෂ්ටියට ගැලපෙන විදිහට හිතලා හරියන්නේ නැහැ. අපි හැම වෙලේම එකක් අරගෙන අපේ සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක්ක දිටි නිඥානකන්ති එක අපි ගලපන්න යනවා. එහෙම ඉඳලා හරියන්නේ නැහැ. අපි හැම එකක්ම හැම දේශනාවම බලන්න ඕනේ. හැම එකක්ම බලලා අපි ඒකේ තියෙන විදිහට බලන්න ඕනේ. දැන් මම අර කියවනේ අටුවාව විදිහට අධ්‍යයනය කරන අභිධර්ම විදිහට අධ්‍යයනය කරන. ඒ වගේම තමයි ධම්මචක්ක සූත්‍රය විදිහට අධ්‍යයනය කරන්නේ. ඊළඟට පටිපට්ඨාන සූත්‍රය ඒ විදිහට අධ්‍යයනය කරන්නේ. ඒ විදිහට මහානිදාන සූත්‍රය විදිහට අධ්‍යයනය කරන්නේ. අපි මේවා වෙන විදිහට අධ්‍යයනය කරන්නේ. ඒ අධ්‍යයනය කරන තැනදී අපි ධර්මයේ ගත යුතු නැහැ අපේ තියෙන දෘෂ්ටිය තහවුරු කරන්න. අපි ධර්මයේ ගත යුත්තේ ප්‍රතිපදාත්මකව ඊතර වෙන ඒ කියන්නේ මේ යන්නේ නොදන්න තැනකට හින්දා වහන්සේ කියන අපි ඇඩ්‍රස් අපේ ඔළුවෙන් දාගන්න හොඳ නෑ මේ අවල් ඇඩ්‍රස් එකේ තියෙන කියන්නේ. අපි මෙතෙන්දයි යන්නේ අපි මෙහෙමයි වෙන්නේ කියන ඒකම දැන් මේ ධර්මයේ අපි යන්නේ නොගිය විරු තැනකට නේ ඇත්තටම නේද? ඉතින් මේ පුබ්බයන සුතේ ධම්මේසු කියන කාරණාවත් එක්කනේ තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි කොහොමද මේ අපේ දෘෂ්ටියට අපි හිතන ක්‍රමයට ගැලපෙනකොට මේක එතෙන්ද අපේ සූත්‍ර කාරණාවක් අරගෙන දේශනා කාරණාවක් කරන අපේ දිහට ගලපගන්නේ. ඇයි අපි විද්‍යාවත් එක්ක විද්‍යාවට ගැලපෙන එකක් හරි අපේ ගෝන්ට ගැලපෙන එකක් හරි අපි මේ ගලපන්න දේශනාවක් ගන්න. මම හැම වෙලෙම මොකට කියන්නේ බුදුරන් වහන්සේ හිලව් කරගන්න එපා අපේ ප්‍රශ්නෙට කියලා. අපේ ප්‍රශ්නෙට අපිව සාධාරණී කරගන්නයි බුදුරන් වහන්සේම හිලව් කරගන්නවා. ඉතින් ඒකම කොච්චර අකුසලයක්ද? මධ්‍යස්තව ඒ නිසා අපි මේ හිතන්නට ඕනේ. කියන්නේ විචාර බුද්ධියෙන් හිතන්නට ඕනේ. සත්‍යක වේසි වෙන්නට ඕනේ. ඇත්තට මම හරි කැමතියි ඉන්දික මහත්තයලා මේ කරන වැඩසටහන් වල මොකද හේතුව ඔබතුමාලා අර සමහර කරුණු මේ හිතන්න ඕන කරුණු මතු කරනවා. ඒක ඉතින් එක අවස්ථාවේදී වාදිවාද ප්‍රශ්න වෙනවා. ඒක ඉතින් එයාලගේ ප්‍රශ්නයක්. චෝදනා විවේචන එන්න පුළුවන්. ඒක එයාලගේ ප්‍රශ්නයක්. නමුත් දැන් මම පුජ්‍යලිකව කියන කාරණාව නම් කිසි විදිහකින් අද ධර්මය අපි හඳුනේ මේ ප්‍රශ්න ප්‍රශ්න බබලනවා මිසක් හානියක් වෙන්නේ නැහැ ඇත්තටම. කවදාවත් වෙන්නේ නැහැ. කවදාවත් ධර්මයේ කියන කාරණා විවෘත වෙන්නේ බබලන්නේ. ධර්මයේ කියන කාරණාව නිකන් මේ හැංගියෝරා පෙට්ටියකින් තියලා තියෙන එකක් නෙමෙයි. හැබැයි ඒක අධ්‍යයනය කරන විදිහක් තියෙනවා. කිසි විදියකින් මේ Tamanට ඕන දෙයක් තහවුරු කරගන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදෙන් ධර්මය අධ්‍යයනය කරන්නට ඕනේ. ඔබගේ මේ හිතුවක්කාර විදිහට අධ්‍යයනය කරන්න කාටවත් අයිතියක් නැහැ කරලා එකකින් ප්‍රයෝජනයක් ගන්නත් බෑ කියන වංශ කියන්නේ. ඇත්තටම ඉන්දික මහත්තයා හිතුවක්කාර විදිහට අධ්‍යයනය කරනවා කියලා කියන්නේ මොකද? ධර්මයේ නෙමෙයි ලෝකේ කිසිම විෂයක් අපිට ඕන විදිහට හිතුවක්කාර විදිහට අධ්‍යයනය කරන්න බෑනේ. ඒකට අදාළ රීති පද්ධතියක් තියෙනවා. ඒකට අදාළ මේ සිස්ටමැටික් කියන්නේ මේ ක්‍රමවේදයක් තියෙනවා. ඕන විෂයකට ලෞකික විෂයකට උනත් නේ. ඒ අපි අපේ එකක් නෙමෙයි ඉගෙන ගන්න. එහෙමයි. අපි ඉගෙන ගන්න වෙන එකක් නම් අපි ඒකට අදාළව ඉගෙන ගත යුත්තේ. නේද? ඉතින් මේක ඇත්තටම අඥානකම. එහෙමයි. ඒ කියන්නේ එහෙම ඉගෙන ගන්න යමු වෙනවා කියන්නේ අඥානකම. අපි ඉගෙන ගන්න ඕනත් ඒකේ තියෙන රූල්ස් ටික. එහෙමයි. මේ හැබැයි තේරුම් ගන්නට ඕනේ අපි හැම එකක්ම මොකද දැන් අපිට වෙන් වශයෙන් මේ පොත් ඇටියට ඇවිල්ලා තියෙන කරුණු අපි වෙන් වශයෙන් ඉගෙන ගන්න ඕනේ. මම ඒ ගොඩාක් අයගෙන් ඉල්ලන්න කැමතියි. මේ දේශනා ඇතුලේ දේශනා ඇතුලේ තියෙනවත් වෙන් වශයෙන් ඉගෙන ගන්න. සූත්‍ර පිටකයෙන් වෙන් වශයෙන් ඉගෙන ගන්න. අභිධර්ම පිටකයෙන් වෙන් වශයෙන්. දැන් එහෙම ඉගෙන ගන්නකොට කාට හරි දැන් අභිධර්ම පිටකයයි සූත්‍ර පිටකය අතර ගැටෙන තැනක් ආවොත් මොකද කරන්නේ? දැන් උදාහරණයක් හැටියට අභිධර්ම හැටියට සබ්බචිත්ත සාධාරණ චෛතසික 7යි හැබැයි සූත්‍ර පිටකේ තියෙන්නේ 5යි. අභිධර්ම හැටියට රූපාවචර ධ්‍යාන 5යි සූත්‍ර පිටකේ තියෙන්නේ 4යි. අන්න ඒ වගේ මම ඒ උදාහරණයක් කිව්වේ. ඒ වගේ ආවොත් මොකද කරන්නේ? මෙහෙමයි. අපිට ඉස්සල්ලාම තියෙන මහත්මයා දැනුමක් නේ. දැන් බුදුරණවහන්සේ පෙන්නනවා ditthya suppati විද්‍යා දක්වා සුතය. එහෙමයි. ඒතර සුතයෙන් අපි ඔය ඔක්කොම මනින්නේ. එහෙමයි. අපි සුතයෙන් මනින්න යන්න හොඳ නැහැ. එහෙමයි. දැන් අපි ඉස්සල්ලාම සුතයෙන් වෙන් වශයෙන් ඉගෙන ගන්නවා. මම අර මුලිනුත් කිව්වේ ඒකයි. දැන් සූත්‍රයේ ඒ සූත්‍රත් වෙන් වශයෙන් හැම එකම සුතයෙන් අපි සුතා දතා වචසා පරිචිතා මනසාරපක ditthya suppati විද්‍යා. මේ ditthya suppati විද්‍යා කියන්නේ අවබෝධය නෙමෙයි. ditthya suppati විද්‍යා කියලා කියන්නේ ඒ පෙන්නපු ධර්මපරියාය ඒ පෙන්නපු ක්‍රමයට දැක්කා කියන එක. ditthya suppati විද්‍යා වැරදුනොත් එයා ditthya suppati විද්‍යා. ඔක තියෙනවා සද්දම අදිමාන සූත්‍රය තියෙනවා ඊළඟට තේර සූත්‍රය තියෙනවා මිත්‍යා දෘෂ්ටි කියනවා. එහෙමයි. ditthya suppati විද්‍යා කියනවා. එහෙමයි. මේ මට්ටමට ගිය කෙනා එච්චර සෘතවත් කෙනානේ. එතකොට මෙයාගේ වෙලා තියෙන දේ තමයි මහත්මයා මේ ditthya suppati විද්‍යාව උනේ තමන්ගේ කන්ටෙක්ස්ට් එක.
ඒ කියන්නේ එයාගේ කන්ටෙක්ස් එකට ditthya suppati වෙලානේ තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ දේශනාවේ තියෙන බුදුරජාණන් වහන්සේගේ කන්ටෙක්ස්ට් එක නෙමෙයි. තමන්ගේ කන්ටෙක්ස්ට් එකට. එතකොට ඒ ditthya suppati විද්‍යාවනේ. ඔව්. එතකොට ඒ ditthya suppati විද්‍යාව වෙච්ච නිසා තමයි අර එක එකව ගලපන්න යන්නේ. එහෙමයි. අපි එතකොට පරස්පරයි කියලා අපි හිතමු අපි කියමු සූත්‍ර පිටක ඇතුළේම පරස්පරයි කියලා. අපි එතකොට කරන්න තියෙන අපට එකක්වත් ඒ පරස්පර බවක් අපි හොයන්න යන්නේ ඉන්දික මහත්තයා මේ ditthya suppati විද්‍යාව කරගන්න ගිහිලා මේ සූත්‍රයත් එක්කනේ. ඒකත් එක්ක කවදාවත් හොයන්න යන්න ඕනේ. අපි අර්ථය හොයන්න ඕනේ. අපි හිතමුකෝ ධම්මචක්ක සූත්‍රයෙන් අපි මේ ditthya suppati විද්‍යාව වෙලා ඒකේ අර්ථය හොයන්න යනවා කියලා. ඕකේ අර්ථය හොයන්න යද්දි සිදුවෙන කාරණාවක් තියෙනවා. අත්ථපටිසංවේදී ධම්මපටිසංවේදී ධම්මානුධම් පටිපන්නෝ. එහෙමයි. අන්න උද්දේශිභංග සූත්‍රය, විමුක්තායතන සූත්‍රවල ඒ වගේම මේ ගොඩක් දේශනා තුළ තියෙන මේ ප්‍රතිපදාවට එන්නේ මේ විදිහට. ඒතර උපපරීක්ෂණය කරද්දී අර්ථය හොයන්න යද්දී අත්ථපටිසංවේදී ධම්මපටිසංවේදී වෙලා ධම්මානුධම් පටිපන්න බවට පත් වෙනවා නම් ඊතර වෙනවනේ. ඒ කියන්නේ අර්ථයේ සැබෑම සාරගර්භය ඊතර වීම වෙලා. එතකොට අරක වැරදි මේක හරි කතා වෙන්නේ නැහනේ. එහෙමයි. ඒ දැන් ඊතර වුණාට පස්සේ කවුද කතා කරන්නේ? දැන් මම කියන කාරණා මත පාදක වෙලානේ අරක වැරදි මේක හරි කියලා කියන්නේ. ඒක නිසා අපි දැනුම හැටියට තියාගන්නට ඕනේ. අර්ථය හොයනකොට ඒ දේශනාවේ අර්ථය වෙනම නිවැරදිව හොයන්න යමු වෙනට ඕනේ. හැබැයි එනකොට ඊතර වෙනවා. අපි අන්නේ දැන් මම හිතා අපේ කාලෙත් අවසන් වෙමින් තියෙනවත් විශාල ඉතාල වැදගත් ප්‍රශ්නයක් අහනවා. දැන් ඇතම් ස්වාමීන් වහන්සේලා කියන කතාවක් තමයි දැන් මේ යුගයේදී මේ මාර්ගඵල ලබන්න බෑ අර බුද්ධ වර්ෂ 10න් පස්සේ කොහොමද රහතන් වහන්සේලා බිහි වෙන්නේ නැහැ. දැන් හොඳම දේ තමයි කියලා මේ බුදුරජාණන් වහන්සේගේම ධර්මය ආපු මාර්ගඵලලාභින් ඉන්න දිව්‍ය ලෝකයකට ගිහිල්ලා ඊළඟ භවයේ මේ ධර්මය අහලා නිවන් දකින්න එක. නමුත් සත්‍යමිත්‍ර සූත්‍රයේ තියෙනව නේද මේ දිව්‍ය ලෝකේ උපත ප්‍රාර්ථනා කිරීම බ්‍රහ්මචර්යාවට කිලුටක් කියලා. ඔය එකෙත් තියෙනවා ඊළඟට තවත් දේශනාවක්. සූත්‍ර ගණනාවක් තියෙනවා. සූත්‍ර ගණනාවක් තියෙනවා ඊළඟට අතර මෙහෙමයි. සමාජයේ ස්වභාවයක ගත්තට පස්සේ සමාජයක් හොයන්නේ ඒකනම්. ඉතින් සමාජයට දාලා දෙන කටයුතු දෙන්නේ. ඒ නිසා හැබැයි ඒක ඇත්තටම තර්කයක් නැද්ද? දැන් අපි මේ තියෙන ධර්මයේ කොයිතරම් දුරට මේ අවුරුදු 400 වෙනස් වුණාද නැද්ද කියලා අපි දන්නේ නැහැ. මාර්ගඵලලාභී හරියට වෙනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. හැබැයි ෂුවර් නැද්ද දිව්‍ය ලෝකෙ ගියොත් අනාථපිණ්ඩික විශාඛ වගේ මේ බුදුරජාණන් වහන්සේගෙම කෙලින්ම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම ධර්මය අහපු කෙනෙක් හම්බුනොත් අපි මේ ගොඩ දාගන්න ලේසි නැද්ද? දැන් දිව්‍ය ලෝක යන මාර්ගේ විතරක් වඩලා. දැන් ඉන්දික මහත්තයා දැන් දේශනාවේ ඒවල් වෙනස් වෙලා අඩුපාඩු වෙලා කියන කාරණාව මත නම් ඒකට යමු වෙන්නේ. ඔව්. ඉතින් අනාථපිණ්ඩික සහ විසාකලහි ඉන්නවා කියන කාරණා අපි ගත්තේ අරකින් නේ. ඉතින් ඇයි අපි විදියට ඒකත් වැරදි වෙන්න පුළුවන් සෝවාන්. එහෙමයි. ඒ කියන්නේ ඒක හරීම ඥානානිත ප්‍රශ්නයක් තරකයක් නෙවෙයිනේ. ඉතින් ඒ නිසා මේ ඒක කරන්න කලින් අපි ඉස්සලාම වැරදුනා හෝ හරි ගියා හෝ මොනවා හරි වෙලා තියෙනවා නම් වෙලා හෝ අපි තියෙන එක ඉස්සලා ස්වාමීන් ගන්න ඔය දැන් මහා සමය සූත්‍රයේ තියෙනවනේ අර ඒකේචි බුද්ධං සරණං ගතා සිනතේක මේ සත්‍ය පායන් මොකද්ද දේවකය පහයමානුසා දේවන් දේවකය පරිපූර්ණස්නීල සෝතානන්ද සූත්‍රය වගේ සූත්‍ර ගණනාවක් ඒගොල්ලෝ පෙන්නනවානේ මේ දිව්‍ය ලෝක උපදින්න කියලා බුදුරජාණන් වහන්සේ අනුමත කරා කියලා පෙන්නන්න. මෙහෙමයි. අනුමත කරා කියන්නේ වෙන වැඩ පිළිලක් කියන්නේ. ඊළඟට මේ අර සංකාරූපපටි සූත්‍රය පෙන්නනවා ඒ අදාළ සීකදරම් බල ප්‍රදානම් කරගෙන තියෙන සංකාරූපපත් තියෙන වචන නම. ඒ කියන්නේ යම් සකස් වීමක් එක්ක මේ අරි අලගද්දුම සූත්‍රය පැහැදිලි වෙනවා ඔය ශ්‍රද්ධාව කියන කාරණා පිළිබඳ. දැන් අපි ශ්‍රද්ධාව කී අපි හිතන් ඉන්නේ මම අර මුලින් කිව්වේ කිත්ති සද්දයත් එක්ක ඒකනේ. ශ්‍රද්ධාව ගැන සද්ධා මාත්‍රය කියන්නේ මොකද්ද? සද්ධානුසාරී කියන්නේ මොකද්ද? ධම්මානුසාරී සෝතාපන්න මෙන්න මේ ටික පිළිබඳව ලස්සන විග්‍රහයක් මේ අලගද්දුම සූත්‍රය පැහැදිලි වෙනවා අවසානයේට. සද්ධා මාත්‍රය කියලා කියන්නේ බුදුරයන් වහන්සේ දේශනා කරපු ධර්මය වැරහැලි නැතුව ওই වචනේම තියෙනවා. වැරහැලි නැතුව ඒ ධර්මයේ මුල් කරගෙන මං කරේ පහදින එක. එතකොට බලන්නකෝ මේ ඉන්දික මහත්මයා මේ බුද්ධ වචනේ වැරහැලි නැතුව පහදින එකනේ. එතකොට එතෙන්ටත් එහෙනම් මොකක් අවශ්‍යයි? එතෙන්ටත් ඒ ධර්මය අවශ්‍යයි මේ ඒකේජ බුද්ධ සරණං ගතා සිනතේක මේ සත්‍ය පායන් කියන්නේ. නැත්නම් අපි කවුද සරණ යන්නේ? සිද්ධාර්ථ ගෞතම තාපසයන්න් වහන්සේ. අපි බුදුරන් වහන්සේ කියලා ලේබල් කරා විතරනේ. අපි බුදුරන් වහන්සේ කියලා අපි කොහොමද නැත්නම් කියන්නේ? අපි කියන්නේ මේ මහා මායා දේවියගේ මව් කුසෙන් ආපු ඒ ජීවමානව හිටපු ඒ උත්තමයාට අපි බුදුරන් වහන්සේ කියලා ලේබල් කරා. මේක කිත්ති සද්දෝ. කිත්ති සද්දේනේ පහදින්නේ. ඒකත් ප්‍රසාද මාත්‍රයක්. ඒක වටිනව නැත්තේ නෑ. හැබැයි ඉතින් අපි මේ මෙච්චර දඟලන කියන්නේ විමුක්තියක් හොයන්න නැත්නම් යථාර්ථයක් හොයන්න හරි මොකක් හරි දඟලන දඟලිල්ලක් එක්ක අපි කළ යුතු අපේ වැඩ පිළිලක් තියෙනවානේ. ඉතින් ඒ නිසා අපි අනිවාර්යයෙන්ම මේක බෑ හෝ පුළුවන් හෝ කියන තීරණයට try කරලා බලන්න කියලා ගහන්න. හොයලා බලන්න ඉස්සල්ලාම. මේක වැරදි කියන්නේ හොයලද? ඔබතුමා විතර බලන්නකෝ ඒ වැරදි කියලා මොන හරි අඩුපාඩු තියෙනවා කියලා කියන කෙනෙක්ගෙන් අහලා බලන්න. ඔබතුමා මේක හෙව්වද?
හොයලා නෙමෙයි කියන්නේ. මොනවා හරි කතාව මුල් කරගෙන. ඉතින් ඒ නිසා අපි ඉස්සරලාම මේ දේශනාවේ තියෙන ටික හොයන්නට ඕනේ. මේකේ තියෙන දේ බලන්න ඕනේ. හැබැයි බලනකොට අච්චාරු කරගෙන නම් බලලා හරියන්නේ නැහැ. අපි බලනකොට මේවා වින් වශයෙන් බලන්න ඕනේ. ඒ දේශනා ඒ දේශනාවට විතරක් ගිහිල්ලා බලන්න ඕනේ. එහෙම නොවුනොත් එහෙම අන්න අවුලකටපත් වෙනවා. දැන් ඉන්දික මහත්තයයි මමයි අතර මොන හරි ධර්ම සාකච්ඡාවක් වුණා නම් මම ඔයාගේ කෝන්ට කතා කරන්නේ. සුසන්ත මහත්තයයි මම අතර වුණා නම් මම එයාගේ කෝන්ට කතා කරන්නේ. මම තව ආච්චි අම්මා කෙනෙකුට මොකක් කරුණා නම් එයා ආච්චි අම්මත් එක්ක ධර්මයේ සාකච්ඡා කරන්නේ. එතකොට දැන් මේ කාරණා ටික අර කෙනුත් කැලලක් අරගෙන මේකෙනුත් කැලලක් අරගෙන එහෙනුත් කැලලක් අරගෙන මේක අච්චාරු කරගත්තොත් එන්නේ අවුලක්නේ. මොකද එයා විවහාර කරන කරුණු එක කතා කරන්නේ. එතකොට අපි හිතමු ඔහොම නැතුව වෙන භාෂාවෙන් කතා කරනවා කියන්නේ. ඉතින් වෙන භාෂාවකින් ඒ කරුණු කතා කරලා ඒවත් එකට සම්බන්ධ කරොත් එහෙම. ඉතින් ලොකු අවුලකටපත් වෙනවා. ඉතින් මේ අධ්‍යයනය කරන්න බැරි වෙන එකත් එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒ නිසා ඇත්තටම මේ දිගු හතර ඇත්තටම විශාල මේ පිනක් මේ ධර්මයක් මෙහෙම ඉස්මතු කරන්න යන්නේ එක අපි යථාර්ථවාදීව සත්‍යවාදීව විවෘතව මේක අධ්‍යයනය කරන්න. දැන් අපි හඳුනේ දැන් අපි ওই සක්කාය දිට්ඨිය ගැන ඊළඟට අපි වෙනම සාකච්ඡා මාලාවක් ඉදිරියට කරන්න ඕනේ. දැන් මේ සීලුම් පොත් මම හිතනවා ඔබ වහන්සේ රචනා කරපු පොත්. දැන් මේ පොත් මේ කාට හරි අන්තර්ජාලයේ PDF වශයෙන් එහෙම ගන්න පුළුවන්. ගොඩක් තරුණයෝ කැම්පට ලේසි මම හිතන්නේ ඒක මේ ඔබ වහන්සේ ළමින් Google ගිහලා සර්ච් කරත් මේ anodassi.lk මේ ගන්න පුළුවන්. ඔව් එකෙන් ගන්න පුළුවන්. ඒක PDF ඔක්කොම තියෙනවා. ධම්මපාරමී ආරණ්‍ය සේනාසනයේට මෙහෙට ඇඩ්‍රස් කරලා මුද්‍රාලවල ලියුම් කාර්ය කරනවා. අපි නොමිලේ පොත් ලබා දෙනවා. මේ ධම්මපාරමී ආරණ්‍ය සේනාසනයේ අත්කම් නිවාස සංකීර්ණයේ කටුකැලියාව අනුරාධපුරේ. මෙහෙට එවුවාම අපි මොකද මම හිතේ තාම සාරගර්භ මේ ග්‍රන්ථමාලාවක් ඔබ වහන්සේ අතින් රචනය සක්කාය දිට්ඨි ප්‍රහාණ පොතත් ඔබ වහන්සේ ළඟ නිකුත් කරනවා. ඔව් ලබන මාස විතර බොහෝලා නිකුත් කරනවා. අපි හන්දර වහන්සේට මේ බොහොම පුණ්‍යානුමෝදනා කරන ඔබ වහන්සේගේ සියලු ශාසනික කටයුතු සාර්ථක කරගන්න මේ අඳුරෙන් ආලෝකයට ජනයා ගෙනියන්න මේ නිවැරදි බුද්ධ දේශනාව sannivedanaya කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න ඒ වගේම නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ චිරජීවනයේ ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා. ත්වන් සරණයි අපි හැමෝම බොහොම පිං ඔබ වහන්සේ අපේ වැඩසටහනට සම්බන්ධ වෙනවා. ඔබ වහන්සේ මම හිතන්නේ ඔබ වහන්සේගේ ආරණ්‍ය සේනාසනේ වහන්සේගේ නාලිකාව හැරෙනම වෙන YouTube නාලිකාවට සම්බන්ධ වෙන පළවෙනි වතාව නේද? ඔව් අතරම පළවෙනි වතාව මම වෙන දේවල් වලට කරලා YouTube නාලිකාව පළවෙනි එක මගේ එකකින් හැර. අතරම මේ ගොඩක් වටිනවා මේ ඉන්දික මහත්මයා වගේ සුසන්ත මහත්මයා මේ විදිහට ධර්මය හොයන අයට සත්‍ය හොයන අයට නමත් සත්‍යවි ලෝකිතින් සත්‍ය හොයන අයට සත්‍ය ඉස්මතු කරලා පෙන්නන්න විවිධ ආකාර විවිධ ප්‍රශ්න එන්න පුළුවන් විදිහට ඔබ පාඨකයන්ට අයිතියක් තියෙනවා මධ්‍යස්ථව ඒ කාරණා බලන්න. ඉතින් ඒ නිසා මේ කරපු සාකච්ඡාවත් ඔබ හොඳට හිතලා බලන්න. හිතලා බලලා සත්‍යවාදී වෙන්න සත්‍ය ගැනම හිතන්න. ඉතින් ඒකට මේ සත්‍යවි ලෝකිකෙන් මේ කරන වැඩපිළිවෙල තවත් සාර්ථක වෙන්න ඒ වගේ මේ සඳහා උදව් උපකාර කරපු අයටත් සත්‍ය අවබෝධ වෙන්න විශේෂයෙන් ඉන්දික මහත්මයාට සුසන්ත මහත්මයාටත් සත්‍ය අවබෝධ වීම පිණිසම මේ සියල්ලක්ම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.